හොඳයි ආදරණීය සහෝදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් 11 වෙනි ඒකකයේ විදේශ වෙළඳාම කියන අතිශය වැදගත් පාඩමට අදාළව සැපීම් වර්ගයේ ප්‍රශ්න යටතේ හිස්තැන් පුරවන අභ්‍යාස ගණනාවක් සාකච්ඡා කළා. මම එම පරිච්ඡේදය මතක් කරන්න ඉතින් අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් වාස්තුවික අභ්‍යාස ප්‍රශ්න පත්‍රයේ ළමයි ගොඩාක් අසාර්ථක වෙන්නේ. දැන් ළමයි ගණන් ගන්න නැත්තේ ඒකයි. හිතන්න පහසුයි කියලා. උනාට මේ මෑත අවුරුදු 6ක 7ක දක්වා ඉඳන්ම තියෙන දුර්වලතාවය තමයි මේකේ ලකුණු අඩු වෙනවා. විශේෂයෙන්ම හිස්තැන් පුරවන ප්‍රශ්නවල ලකුණු අඩු වෙනවමයි. හිස්තැන් පුරවන සැපීම් වර්ගයේ ප්‍රශ්න 10ක් එනවනේ. 10න් 2යි. සමහර අය 1යි. සමහර අය 3යිටම හරියන්නේ. 7ක් 8ක්ම වැරදි. එතනින් තමයි ඒ සාමාර්ථයට තියෙන අවස්ථාව මග හැරෙන්නේ. තේරෙනවද? අපි ඒකට අවශ්‍ය ශක්තිය පන්නරය ලබා දෙන්න මම වසර 22ක 2021 සිට 20 දක්වා වසර 22ක විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. ඊට අමතරව මම 2022 23 වසරවල පැවැත්වුණ විභාග ප්‍රශ්න විභාගීය ඉලක්ක කරලා අනුමාන විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. ඒකෙදී හිස්තැන් පුරවන ප්‍රශ්නවල විවිධ රටාවන් තියෙනවනේ. ඒ ප්‍රශ්නවල විවිධාංගීකරණය වූ රටාවන් කීපයක් ඔස්සේ ඕගොල්ලන්ගේ මනස හොඳට අවුස්සලා ඒ ප්‍රශ්නවලට ප්‍රවේශ වෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වාස්තුක අභ්‍යාසවල සැපීම් වර්ගයේ ඊළඟ රටාවට. සැපීම් වර්ගයේ ඊළඟ රටාව තමයි කෙටි නිශ්චිත පිළිතුරු සපයන්න කියන ප්‍රශ්න 10යි. ඒකත් සැපීම් වර්ගයේ. ඒකත් සාපේක්ෂව ලකුණු අඩු කර ගන්නවා. නමුත් හිස්තැන් පුරවන ප්‍රශ්න වලට වඩා ටිකක් විතර ධනාත්මක ළමයි ලියනවා. නමුත් ඒකත් මදි. මදි නිසානේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලියලා ලකුණු 80 85 90 ගන්න අය මේ ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 40 45 50 55ට වැටෙනවා. වැටෙන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න ටිකෙම නෙවෙයිනේ එහෙනම්. මේකත් බලපානවා. MCQත් බලපානවා. තේරෙනවද? අපි බලමු අද පාඩම් පරිච්ඡේදයෙන් විභාග ප්‍රශ්න සහ විභාග ප්‍රශ්න බොහොම අඩුවෙන් තමයි මේ කොටසින් ලැබෙන්නේ. හැමදාමත් ලැබෙන්නේ නැහැ. අපි විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා ආදර්ශ ප්‍රශ්න කීපකුත් සාකච්ඡා කරලා අපි ඒකෙත් තියෙන උණත අයින් කරගන්න උත්සාහ කරමු. පැහැදිලිද? රයිට්. අපි මුලින්ම බලනවා පළවෙනි ප්‍රශ්නේ 2007 නව නිර්දේශයට යහපු විභාග ප්‍රශ්න 2007. ඒ කියන්නේ 2006 ඉඳන් 2006 දක්වා මේ වගේ කෙටි ප්‍රශ්න අහලම නැහැ. 2007 තමයි මුලින්ම ආරම්භ කරන්න ගන්නේ. 39 වන අභ්‍යාසය විභාග ප්‍රශ්න පත්‍රයේ 39 වන ප්‍රශ්නය වශයෙන් තමයි මෙලා තියෙන්නේ. අන්තර්ජාතික වෙළඳාමේ ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන හේතුව කුමක්ද? අන්තර්ජාතික වෙළඳාමේ ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන හේතුව. මේක හිස්තැන් පුරවන ප්‍රශ්න වලට ඇහුවා. මතකද අපි කර මුලින්ම MCQ ප්‍රශ්න වලට අහනවා. ජාත්‍යන්තර වෙළඳාමේ ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන හේතුව මොකක්ද? සාපේක්ෂ වාසිය. නිරපේක්ෂනේ සාපේක්ෂ වාසිය. රිකාඩෝ ලෝකෙට මේක න්‍යායක් වශයෙන් පෙන්වලා දුන්නාන් පස්සේ සෑම රටක්ම පෙළඹුණා සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයකින් නිපදවිය හැකි භාණ්ඩ පමණක් තෝරගෙන අතිරික්තයක් හදලා අතිරික්තය අපනයනය කරලා විදේශ විනිමය උපයලා. එම විනිමය තුලින් Taman නොනිපදවන භාණ්ඩ විදේශයන්ගෙන් ආනයනය කරන්න. ඒකෙන් ආනයන රට අපනයන රට කියන දෙකටම වෙළඳාමක් ඇති වෙනවා. දෙකටම වාසියක් ඇති වෙනවා. දෙකටම ආදායම් ලැබෙනවා. තේරෙනවද? අන්න ඒක තමයි අද විදේශ වෙළඳාමේ පදනම. එහෙනම් අද ලෝකේ රටවල් අතර විදේශ වෙළඳාම ව්‍යාප්ත වෙන්නේ මෙන්න මේ සංකල්පයේ පෙරට කොටගෙනයි. තේරෙනවනේ? සාපේක්ෂ වාසිය. සාපේක්ෂ වාසි න්‍යාය කිව්වත් ලකුණු ලැබෙනවා. මොකද ඒක න්‍යායක් ඕනේ හේතුනේ අහන්නේ සාපේක්ෂ වාසිය. තේරෙනවද? සාපේක්ෂ වාසිය. එහෙම නැත්නම් සාපේක්ෂ වාසි න්‍යාය මත කිව්වත් කමක් නැහැ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය 2008 විභාග ප්‍රශ්නයක් 39 වන අභ්‍යාස වශයෙන් යොමු වෙච්ච. 2008 දී 39 වන අභ්‍යාස වශයෙන් යොමු වෙච්ච.
දැනට සාක් සංවිධානයේ සමාජිකත්වය දරන රටවල් නම් කරන්න. රටවල් කීයද? 5 10ද? 5ත් නෙවෙයි 6ත් නෙවෙයි කීයද? 8ක් තියෙනවා. රටවල් 8ක්. සාක් කියන්නේ අපේ කලාපේ වෙළඳ හවුලක්. නැත්නම් ට්‍රේඩ් බ්ලොක් එකක්. මතකයිනේ? සාක් කියන්නේ මොකද්ද? South Asian Association for Regional Cooperation. South Asian Association for Regional Cooperation. ඒ කියන්නේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය. දකුණු ආසියා කලාපයට අයිති රටවල් කීපයක් අතර ආර්ථික සහයෝගීතාවයේ වර්ධනය කරගනිමින් හැකිපමණ වෙළඳ බාධා බැහැර කරමින් නිදහසේ වෙළඳාම යෙදීමට ඇති කරගත්ත ගිවිසුම නැත්තම් වෙළඳ හවුල තමයි සාක් සංවිධානය කියන්නේ. ඒකේ සමාජික රටවල් 8ක් තියෙනවා. 8ම විභාගයට අවශ්‍යයි. 8ට තමයි ලකුණු කාල බැගින් ලකුණු 2ක් දුන්නේ. හරිනේ? 8ට ලකුණු කාල බැගින් ලකුණු 2ක් දුන්නා. ඒතර එක රටක් හරි වැරදුනොත් හරි ලියුණත් හරි ලකුණු කාල බැගින් අඩු වෙනවා. ඉතින් ලකුණු දෙකම ගන්න ඕනේ. මේව ගත හැකි දේවල්. අනික මේක අපේම සංවිධානයන්නේ. අපේ කියන්නේ විශේෂයෙන් දකුණු ආසියා කලාපේ ආසන්න අපේ රටවල් සමීප රටවල් අතර හොඳ සහයෝගීතාවයක් වර්ධනය කරන්න. සහයෝගීතාව දනවන්න හදපු සංවිධාන නිසා අපි මේ සංවිධාන ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ නිසා තමයි ඔය විභාගයටත් යොමු වෙන්නේ. ඔබ දන්නවා මේ මෑතදිත් අපිට අපේ රටේ දැන් ලෝකෙම ආර්ථික අර්බුද තියෙනවනේ. අපේ රටෙත් තියෙනවා. ඒ අපේ රටේ පවතින ආර්ථික අර්බුද වලින් ගොඩ එන්න කියලා ඉන්දියාව අපිට සහනදායක පුලියට විශාල ණය මුදල් දෙකක් දෙනවා. මොකද ආර්ථික සහයෝගිතාව. ඒ කියන්නේ මේ ගිවිසුමට සම්බන්ධ රටක් හෝ රටවල් කීපයක් ආර්ථික අර්බුදයකට යොමු වුණාම ආර්ථික අර්බුදයට යොමු නොවූ රටවල් විසින් මූල්‍ය ආධාර දීලා ඒ ආර්ථිකේ නග ගන්න සහයෝගිතාවයක් දක්වනවා. ඒක තමයි ආර්ථික සහයෝගිතාව කියන්නේ. පැහැදිලිද? මොනවද මේ රටවල් අට? මතක තියාගන්න ක්‍රම තියෙනවා. මොනවද ක්‍රම? එකක් තමයි ආසියා කලාපේ ජාත්‍යන්තර ක්‍රිකට් වලට ප්‍රසිද්ධියක් උසුලන රටවල් 4. නැත්නම් ටෙස්ට් රටවල් 4. ආසියා කලාපේ ටෙස්ට් ක්‍රිකට් ගහන රටවල් 4යි තියෙන්නේ. ඒ අතර පටන් ගමු අපේ. මොකද්ද? එකක් අපි ලංකාව. අනිත් එක අපිට ආසන්නම රටනේ ප්‍රබලම රට ඉන්දියාව. ඊළඟට තුන්වෙනි රට මොකද්ද? ලංකාව ඉන්දියාව අපට අමතක වෙන්නේ. අපි 96 වර්ල්ඩ් කප් එක දිනන්න ෆයිනල් මැච් එක ගහපු රට. කොහෙද? පාකිස්තානය. අමතක නොවන සිදුවීම් දෙකක් තියෙනවනේ. එකක් අපි වර්ල්ඩ් කප් එක ගැහුවේ පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේදී මේ ෆයිනල් එක ගහලා. ඊට අමතරව පසුකාලීනව ත්‍රස්තවාදීන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ප්‍රහාරයක් එල්ල කරේ එම රටේදීමයි නේ පාකිස්තානය. අනිත් රට මොකක්ද? සේද තියෙන රට. නිතරම ගං වතුර තර්ජන වලට මුහුණ දෙන රට. සහ ආසියා කලාපයේ ඉතාම කෙටි කාලයක් තුල ඉතා දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් ලෙස සාර්ථක වර්ධනයක් ලැබූ රට. කවුද? බංග්ලාදේශය. මේ හතර මතකයිනේ. ආසියා කලාපයේ ක්‍රිකට් ගහන රටවල් ගොඩක් තියෙනවා. ටෙස්ට් ක්‍රිකට් ගහන රටවල් 4යි. ඒ හතරම මේකේ සමාජිකව. ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය. ඊළඟට අපිට ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙච්ච රට. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙච්ච රට. ගොඩක් වෙලාවට ලංකාවේ අය දඹදිව වන්දනාව ගියාම එතනට අනිවාර්යයෙන්ම යනවාමයි. බොහොම සංවේදී තැනක්. අර පිරිනමන මංචකේ අර මේ ස්ටැචු එක හදලා තියෙන ඒක ඇත්තටම දැක්කම නිකම් ජීවමානව බුදුරජාණන් වහන්සේ මේදන් පරිනිර්වාණයටපත් වුණා වගේ හැඟීමක් එනවා. ගොඩක් අය එන්නේ බැතිමුතුන්ගේ 190ම කඳුළු පුරවගෙන. ඒ බිම, ඒ භූමිය අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මොකද්ද රට? කලක් ඉන්දියාවත් එක්ක එකට තිබිච්ච රට පසු කාලෙකින් වෙන් වෙච්ච. මොන පාලයේද? නේපාලය. ටෙස්ට් ක්‍රිකට් ගහන රටවල් 4යි ආසියාවේ. ඒ 4 ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙච්ච රට තියෙනවා නේපාලය. ඊළඟට දකුණු ආසියාවේ සෑම වසරකම අඟල් 2ක් පමණ මුහුදට බිලිවන රට.
නිකන් අනුමාන කරන බොහෝ විද්‍යාඥයින් වසර 2050 වන විට ලෝක සිතීමෙන් මැකිලා යන රට. ඒ කියන්නේ මුහුදට යට වෙනවා. ඒ නිසාම ඒ රටේ පුරවැසියන්ට දැන් ඉඳන්ම සියලුම පුරවැසියන්ට ඕපන් වීසා දෙන විවෘත වීසා. ඒ කියන්නේ හදිස්සියේ මුහුද එකවර මේ මුහුදට යට වෙන්න ගත්තොත් ඉක්මනින්ම ඕනම රටකට ආසන්න රටකට ගුවන් යානා මගින් නැව් මගින් ඒගොල්ලන්ට පිට වෙන්න පුළුවන්. ඕපන් වීසා දෙන රට මොකද්ද? මාලදිවයින. 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 ඔය රටවල් 6 තමයි සාක්ෂි සංවිධානයේ ආරම්භක සමාජිකයන් වුණේ. නමුත් 2004 දී තවත් දකුණු ආසියාවේ රටවල් දෙකක් එකතු වීමෙන් දැන් රටවල් 8ක් බවට පත් වෙලා තියෙනවා. ඒ මොකද්ද? ඒ භූතානයේ ඒ දෙක මතක තියාගන්න ඕනේ. භූතානයේ අවසන් වරට සමාජිකත්වය ගත්තේ මොකද්ද? ඇෆ්ගනිස්තාන. ඒකත් මතක තියාගන්න. ඇෆ්ගනිස්තානය. මේක තමයි අවසන් සමාජික රට. අවසන් සමාජික රට. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2010 විභාග ප්‍රශ්න පත්‍රයේදී 31 වන ගැටලුව වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. ලෝකයේ ආර්ථිකයන් අන්තර් රැඳියාවකින් යුත් තනි ආර්ථිකයක් ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාව හඳුන්වන්නේ කවර නාමයකින්ද? තනි වචනයේ තියෙන උත්තරේට. ලෝකයේ ආර්ථිකයන් ලෝක රටවල් අන්තර් රැඳියාවකින් යුත්. ඒ කියන්නේ සෑම රටක්ම අන් රටවල් මත රඳනවා. දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. තේරෙනවද? දුප්පත් රටක් පොහොසත් රටක් මත රඳනවා. පොහොසත් රට දුප්පත් රටක් මත රඳනවා. තේරෙනවද? ඒ වගේ එක එක රටවල් එකිනෙකා මත රඳන අන්තර් රැඳියාවක් තියෙන අන්තර් පරායප්තතාවයක් තියෙන තත්ත්වයට කියන්නේ තමයි අහන්නේ. ආර්ථිකයක් ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාව මොකද්ද? මොනොලීයකරණයද? ගෝලීයකරණය, ග්ලෝබලයිසේෂන්. ගෝලීයකරණය. ගෝලීයකරණය. ඊළඟ ප්‍රශ්නය 2011 නව නිර්දේශයට අහපු ප්‍රශ්නය 46 වන ගැටලුව වශයෙන් විමුක්ත ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රයේ තුල. විද්‍යුත් වාණිජය. ඕකටම කියන්න පුළුවන් විද්‍යුත් වෙළඳාම කියන. ඊ-කොමර්ස්. විද්‍යුත් වාණිජය හෙවත් විද්‍යුත් වෙළඳාම පුළුල් කොටස් 4කට බෙදිය හැකිය. එම කොටස් 4 නම් කරන්න. විද්‍යුත් වාණිජය නැත්නම් විද්‍යුත් වෙළඳාම පුළුල් කොටස් 4කට බෙදිය හැකිය. එම කොටස් 4 නම් කරන්න. දැන් මේකට උත්තර ඔයගොල්ලෝ දන්නවා. දන්නව උනාට මේ ප්‍රශ්නේ තියෙන පොඩි ඍණවාදයක්. නැත්තම් ගැටලුවක් තියෙනවා. දැන් විද්‍යුත් වාණිජයේ පුළුල් කොටස් 4කට බෙදිය හැකිය. 4කට බෙදිය හැකිය. උතනයි ගැටලුව තියෙන්නේ. 4කට බෙදිය හැකිය කිව්වම මොකද වෙන්නේ? මේකෙන් හැඟෙන්නේ හරියටම කොටස් 4යි තියෙන්නේ. අන්න එතනදී ළමයා ව්‍යාකූල වෙනවා. තේරෙනවද? මේ ප්‍රශ්නේ ඇත්තටම ටිකක් නෙවෙයි මං හිතන්නේ 50%ක්ම අසාධාරණයි. මොකද මේකට උත්තරේ දන්න අය පවා හිතන්න පුළුවන් කොටස් 4ක්. එහෙනම් මේ අහන්න වෙන එක. එහෙම වෙනවනේ. ඒ කියන්නේ ළමයා විභාගෙදී අසරණ භාවයට පත් කරන්න. හෝ විභාගයේ පිළිතුරු ලියදී ළමයාට පීඩනයක් දෙන ප්‍රශ්න අසාර්ථකයි. ඒක හොඳ මේ ප්‍රශ්න පත්‍ර සම්පාදකවරුගේ ගති ලක්ෂණයක් නොවේ. ඒ කියන්නේ දැන් අපි කියන්නේ දැන් රියදුරු මහත්මයෙක් පොදු මගී ප්‍රවාහන සේවය දෙන බස් රථයක් ධාවනය කරනවා නම් එයා හොඳ රියදුරෙක් වෙන්නේ මගීන්ට ධාවනය වෙද්දී වැඩි වෙහෙසක් දැනෙන්න බෑ. මගීන්ට ප්‍රවාහන බියක් දැනෙන්න බෑ. දැන් රියදුරු මහත්මයෙක් අධික වේගයෙන් ධාවනය කරනවා, අනවශ්‍ය විදිහට ඕටේක් කරනවා. තේරෙනවද? හෝන් ගහනවා, එකපාරට බ්‍රේක් ගහනවා ගැස්සෙන්නේ. එතකොට මගීන් යන්නේ බයෙන්. මේ මනුස්සා අපිව හප්පලා දායි. ලොකු අනතුරක් කරගනි. තේරෙනවද? එහෙම බය දැනෙනවා. ඊට අමතරව මගේ සුවපහසු නැති වෙනවා. බස් එක යනකොට බ්‍රේක් ගහනවා, තමන් පැද්දෙනවා. සමහර බස් වල සීට් බෙල්ට් නැහැ. තේරෙනවද? එයා හොඳ රියදුරෙක් නෙවෙයි. හොඳ රියදුරෙක් කියන්නේ මගීන්ට දැනෙන්න බෑ වෙහෙස. මගීන්ට වෙහෙස දැනෙන්න බෑ. මගීන්ට ප්‍රවාහන බීතිකාව දැනෙන්න බෑ. අන්න ඒ වගේ නම් මේ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තියෙන්න ඕනේ විභාග අපේක්ෂකයාට උත්තර ලියද්දී එයාට අනවශ්‍ය බිහිතිකාවකට හෝ අනවශ්‍ය මානසික පීඩනයකට ලක් වෙන ප්‍රශ්න අහන්න බෑ. දැන් මේක පීඩනයක් දෙනවා. ඇයි? විද්‍යුත් වාණිජයේ පුළුල් කොටස් 4කට බෙදිය හැකියි.
එම කොටස් හතර නම් කරන්න. හරියටම කොටස් හතරනේ තියෙන්නේ නෑ. හතරක් නෙවෙයි. දැන් එතකොට මේකේ තියෙන කොටස් 10ක් විතර තියෙනවා. එහෙම තියෙදි ළමයා හිතනවා එහෙනම් ඒ 10 නෙවෙයි මේ අහන්නේ. මේ මොකක්ද අහන්නේ? අන්න ළමයා අතරමං වෙනවා. සමහර ළමයා වෙන දෙයක් හිතලා ලියන්නත් පුළුවන් එහෙම. සමහර වෙන දෙයක් හිතලා ලියන්න පුළුවන්. මොකද්ද මේ අහන්නේ? විද්‍යුත් වෙළඳාම. හේවත් විද්‍යුත් වාණිජය කියන අන්තර්ජාලය හෝ වෙනයම් sannivedana ජාලයක් ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු. මිලදී ගැනීම, විකිණීම, ඒ වගේ මිලදී ගැනීම හා විකිණීමට පෙරමෙන්ම පසු ක්‍රියාකාරකම් කීපය. දැන් මිලදී ගන්න පෙර වෙළඳ තොරතුරු විමසනවනේ අන්තර්ජාලය ඔස්සේ. මිල විමසනවනේ, සාම්පල් පරීක්ෂා කරනවනේ. ඒවත් විද්‍යුත් වාණිජය. අලෙවි කළාට පස්සේ විකුණුවෙන් පස්සෙත් භාවිතා කිරීමට, පාවිච්චි කිරීමට උපදෙස් අපේනවනේ. නඩත්තු උපදෙස් අපේනවනේ. එහෙනම් පසු ක්‍රියාකාරක. ඒවත් කරන්නේ ජාලයක් කරා. එහෙනම් ඒවත් ඊකොමර්ස් තමයි. මිලදී ගැනීම, විකිණීම කියන සාධක දෙක පමණක් නොවේ. ඒ දෙක හා සබැඳි අවශේෂ සාධකත් මෙතනට අයිති වෙනවා. තේරෙනවද? එහෙනම් ක්‍රියාකාරක බෝඩ. එහෙනම් මේක කෙරෙන ක්‍රම කීපයක් තියෙනවනේ. මතකද? එකක් තමයි B2B. එකක් තමයි B2B. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට. ඒ කියන්නේ මෙහෙම ලිව්වත් ලකුණු ලැබෙනවා. B2B මාර්කටින් ස්කීම් එකෙත් තමයි මෙහෙම තමයි. ස්කීම් එකෙත් තමයි මේකයි. මේකට තමයි ලකුණු දුන්නේ. මාර්කටින් ස්කීම් එක. B2B ව්‍යාපාරයෙන් business to business. එහෙම නැත්නම් ව්‍යාපාරයෙන් ගනුදෙනු කරුට වරහන් ඇතුලේ B2C business to customer. මේක මෙහෙම ලියන්න මේ ඇති. තේරුණාද? ඒත් ලකුණු ලැබෙනවා. දෙකයි. තුන්වෙනි එක තමයි C2C. ඒ කියන්නේ ගනුදෙනු කරුගෙන් ගනුදෙනු කරුට. ගනුදෙනු කරුගෙන් ගනුදෙනු කරුට. ඒ කියන්නේ C2C. customer to customer. මේ කියන්නේ දැන් මම ළඟ තියෙන යම් භාණ්ඩයක්, අපි මම ළඟ තියෙනවා පරණ යතුරු පැදියක්. මම මේක අලෙවි කරන්න අන්තර්ජාලයේ විස්තර පළ කරනවා, දැනීම පළ කරනවා. ඒක පාවිච්චි කළ මට්ටමේ තියෙන යූසබල් එකක්. ඒක සාධාරණ මිලකට දෙනවා, වැඩිම මිලක් ඉල්ලන කෙනාට දෙනවා. එතකොට අපි හිතමු මම ළඟ තියෙන පරණ යතුරු පැදියක්. ඒක පාවිච්චි කළ හැකි මට්ටමේ යූසබල් එකක්. මම අන්තර්ජාලයේ දැන්වීමක් පළ කරනවා. ඒකේ මිල, පාවිච්චි කිරීමේ හැකියාව, ඒ වගේම වැඩිම මිලකට ඉල්ලන කෙනාට දෙනවා. ආදි වශයෙන් තොරතුරු ප්‍රසිද්ධ කරනවා. ඒකත් ඊකොමර්ස්. ඊට පස්සේ ඕගොල්ලෝ මට විද්‍යුත් තැපැල් ක්‍රමයට පිළිතුරු එවනවා. නැත්නම් දුරකථන ඇමතුම් එවනවා. ඊට පස්සේ කොමාරි මම එකඟ වෙනවා ඕගොල්ලන් කාට හරි දෙන්න. ඊට පස්සේ මම ඕගොල්ලෝ එකඟ වෙච්ච මිල මම කියනවා ගෙවන්න කියලා. ඔබ ඒක ණයපතක් මගින්, හරපතක් මගින් ගෙවනවා. ඒකත් අන්තර්ජාලය හරහා වෙන්නේ. ඊට පස්සේ මම යතුරු පැදිය ඕගොල්ලන්ට ගිහිල්ලා බාර දෙනවා. නැත්නම් ඕගොල්ලෝ ඇවිල්ලා අරගෙන යනවා. ගනුදෙනු ඉවරයි. ඒතර මේක කලේ ජාලයක් කරානේ. එහෙනම් ඕක තමයි C2C කියන්නේ. ඒතර මේක ව්‍යාපාරිකෝ නෙවෙයි. හොඳට මතකද මේක ව්‍යාපාරිකෝ නෙවෙයි. දැන් අපි පළවෙනි පාඩමේදීම කතා කරා ව්‍යාපාරික ලක්ෂණ. එකක් තමයි දැන් කිසියම් ගනුදෙනුවක් එකවරක් පමණක් කළොත් ඒක ව්‍යාපාරයක් නෙවෙයි. ගනුදෙනු අඛණ්ඩව නැවතත් කරනවා ඒක ව්‍යාපාරයක්. දැන් මම ළඟ තියෙන පරණ යතුරු පැදියක් මට අනවශ්‍ය නිසා, මට මුදල් අවශ්‍යතාවයක් නිසා මම ඔබට අලෙවි කරනවා. ඒක ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි මම දිගින් දිගටම පරණ යතුරු පැදි අරගෙන, රත වාහන අරගෙන සමහරට අලුත් වැඩියාවක් කරලා විකුණනවා නම් ඒක අඛණ්ඩව කරනවා. ඒක ව්‍යාපාරය. ඒ නිසා මේක ව්‍යාපාර නෙවෙයි. පැහැදිලිනේ? මම ලාභයක් ගත්ත වෙන්න පුළුවන්, ව්‍යාපාර නෙවෙයි. එහෙනම් මෙතන උනේ මොකද්ද? වෙලෙන්දු නිෂ්පාදකෝ නියෝජිතෝ නෙවෙයි, සාමාන්‍ය පුද්ගලයෝ දෙන්නේ, ගනුදෙනු කරු දෙන්නේ. එහෙනම් C2C කියන්නේ ඒකයි. තව එකක් තමයි ගනුදෙනු කරුගෙන් ව්‍යාපාරයට. ගනුදෙනු කරුගෙන්
කරුගෙන් ව්‍යාපාරයට ඒ කියන්නේ C to B එහෙම වෙන්න පුළුවන්. B to C වෙනවා වගේ C to B වෙන්න පුළුවන්. අපි හැපැත්ත ලියුව නේද ඒක? ලියුවනේ B to C ඒ වගේම C to B වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර ව්‍යාපාරිකින්ට අවශ්‍ය දේවල් ගනුදෙනු කරුවෝ සපයලා දෙනවා. ඔබ නිෂ්පාදකයෙක් කියන්නකෝ. ඔබ නිෂ්පාදකයෙක්. අපි හිතමු ඔබ කුරුඳු තෙල් නිෂ්පාදනය කරනවා. කුරුඳු තෙල් හිඳින අපි කියන්නේ මෝලක් කියලා කියන මෝලක් පවත්වාගෙන යන්නේ. මම කුරුඳු වතු හිමියෙක්. හරිද? මම ළඟ තියෙන කුරුඳු කොළ ටික මම ඔබට සපයනවා. ඒ කොළ වලින් තව තෙල් හිඳින්නේ. එහෙනම් මොකක්ද මම ඒක අඛණ්ඩව කරනවා. එහෙනම් මම ගනුදෙනු කරුවෙක්. අඛණ්ඩව කරන්නේ නැහැ. ඒ කියන්නේ මම අඛණ්ඩව කියන්නේ සෑම වසරකම දෙනවා. වසරකට මම එකපාරයි කුරුඳු තරන්නේ. එකපාරනේ දෙන්නේ. ඒතර මම සාමාන්‍ය ගනුදෙනු කරනවා. නමුත් ඔබ මගෙන් මේ මාසේ ගන්නවා. තවත් කෙනෙක්ගෙන් ඊළඟ මාසේ ගන්නවා. ඔබ විවිධයකින් ගන්නවා. ඔබ අඛණ්ඩව කරනවා. එහෙනම් මොකද්ද? ඔබ ව්‍යාපාරිකයෙක්. එහෙනම් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මුදල් සපයලා දෙනවා ගනුදෙනු කරුවෙක්. එහෙනම් ගනුදෙනු කරුගෙන් ව්‍යාපාරයට. අන්තර්ජාල හැර තමයි මේ ඔක්කොම ගනුදෙනු නිර්මාණය ඇති වෙන්නේ. ඒ නිසා මේකත් ඊ-කොමර්ස්ම තමයි. පැහැදිලිනේ? ඊළඟට මේ හතර විතර තියපු තව තියෙනවා. උදාහරණයක් තව ඕනනම් ලියත හැකිනේ. මම කියගො මේ ප්‍රශ්න හොඳ නැහැ කියලා අඩුපාඩුවක් තියෙනවා කියලා ළමයිට පීඩනයක් දෙනවා. ළමයි හිතනවා අපි හිතන උත්තරේ නෙවෙයිද මේකෙන් අහන්නේ වෙන එකක් නේද? හතරට වඩා තියෙනවනේ. එහෙම හිතනවනේ. අඩු ගානේ හතරක් කියලා කිව්වනම් දැන් මේ ප්‍රශ්නේ නම් ඇහුවේ එම කොටස් හතර නම් කරන්න. හතරකට බෙදිය හැකි කියන එක සම්පූර්ණ වැරදි. දාන එක. ළමයට අනවශ්‍ය පීඩනයක් දෙනවා. තේරෙනවද? නැත්නම් පුළුල් කොටස් කීපයකට. අන්න පුළුල් කොටස් කීපයකට බෙදිය හැකි. ඒක සාධාරණයි. පුළුල් කොටස් කීපයකට. ඒක සාධාරණයි. පුළුල් කොටස් කීපයකට කිව්වනම් ඒක සාධාරණයි. තේරෙනවද? නමුත් එහෙම නැත්නම් පුළුල් කොටස් කීපයකට බෙදිය හැකි ඉන් කොටස් හතරක් නම් කරන්න. හරි. අන්න ගොඩකින් හතරක්. මේක ඊටාම දුර්වල ප්‍රශ්නයක්. තේරෙනවද? හරි. එතකොට තව තියෙනවා. මොනවද? G to B නැත්නම් B to G. රජයෙන් ව්‍යාපාරයට. G to B. G to B. ඒ කියන්නේ රජයේ මගින් ව්‍යාපාරයට යම් යම් භාණ්ඩ සේවා සපයනවා. ඒ වගේම ව්‍යාපාර විසින් රජයේ ආයතන වලට යම් යම් දේ සපයනවා. ඒකට B to G. ඒක තවත් වෙනවා B to G කියලා වගේ කීපයක් යනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට 2011 පැරණි නිර්දේශයට තහවු ප්‍රශ්නයක් 38 වන ප්‍රශ්නය වශයෙන්. වාස්තික පේපර් එකේ ප්‍රශ්න 50 38 වන ප්‍රශ්නය වශයෙන් තමයි හුවේ. තීරු ගාස්තු ගෙවී යුතු භාණ්ඩ එමබදු ගෙවා නිදහස් කරගන්නා තෙක් ගබඩා කර තැබීමට බලයලත් ස්ථානයේ හඳුන්වන්නේ කවර නමකින්ද? ප්‍රශ්නේ උළුට ආවද? මට නම් උළුට ආවේ නැහැ. සමහරලාට මටත් එහෙම වෙනවා. ඔබටත් එහෙම වෙනවා. අපි මිනිස්සුනේ. තීරු ගාස්තු ගෙවී යුතු භාණ්ඩ කියන්නේ මොකද්ද? තීරු ගාස්තු ගෙවලා නැහැ. නොගෙවු භාණ්ඩ. එමබදු ගෙවා නිදහස් කරගන්නා තෙක්. එහෙනම් තීරු ගාස්තු ගෙවලා නැහැ. ගෙවන තෙක් ගබඩා කර තැබීමට බලයලත් ස්ථානයේ ගබඩා කර තබන්න වරායක නැත්නම් ගුවන්තොටුපළක පවත්වගෙන යන ගබඩා වර්ගය නැත්නම් ගුදම් වර්ගය මොකක්ද? බන්ධිත ගුදම්. මතකනේ? තීරු ගාස්තු ගෙවූ භාණ්ඩ සාමාන්‍ය ගුදම තැන්පත් කරනවා. තීරු ගාස්තු ගෙවන තෙක් නොගෙවූ භාණ්ඩ තැන්පත් කරන්න බන්ධිත ගුදම. ඒක අපනයනය කරන භාණ්ඩ නම් තීරු ගාස්තු ගෙවනකම් ගුදමෙන් එළියට අරන් නැවගත කරන්නේ නැහැ. ගුවන්ගත කරන්නේ නැහැ. ආනයනය කරන භාණ්ඩයක් නම් තීරු ගාස්තු ගෙවනකම් ආනයනකරු අතට නිදහස් කරන්නේ නැහැ. පැහැදිලිද? බන්ධිත ගුදම. බොන්ඩඩ් වෙයාහවුස්. බන්ධිත ගුදම නැත්නම් බන්ධිත ගුදම් බහුවචන. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මේක 2012 පැරණි නිර්දේශයටදී ආපු විභාග ප්‍රශ්නය 38 වන විභාග ප්‍රශ්නය වශයෙන්. අනික මේ සෑම දෙයකටම මම ලකුණු කිව්වලා දන්නවා ලකුණු දෙකයි. මේ සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙකයි. දැන් කරුණු 4ක් හොත් ලකුණු භාගය බැගින්. කරුණු 8ක් ඇහුවොත් දැන් සාක් සංවිධානයේ සමාජිකව ඇහුවොත් එහෙනම් ලකුණු කාල බැගින් 8ට ලකුණු දෙකයි. ඔක්කොම හැම ලකුණු දෙකයි. තේරුණාද? රටක වෙළඳ ශේෂයේ ගණනය කිරීම සඳහා යොදා ගැනෙන ප්‍රධාන තොරතුරු වර්ග දෙක කවරේද? මම කොහොමද මේ ප්‍රශ්න අහනවා අඩුයි. 2010න් පස්සේ අහනවා අඩු කරා 10න් පස්සේ අහපු අවස්ථාවක් මේ. තේරුණාද? අතහනම් නැහැ. එකම දේ අර මං කිව්ව දැන් සමහර නෝට්ටු අවලංගු කළේ නැහැ. භාවිතයෙන් අයින් කළා. අලුතෙන් මුද්‍රණය කරේ නැහැ.
ඒ ටික භාවිතා කරලා විනාශලා ගියන් පස්සේ ඒ ටික විකලලා ගියන් පස්සේ අලුතින් එව්වේ නැහැ. නිකම්ම භාවිතින් අය රුපියල් 200 නෝට්ටුවට එහෙම නුනේ. තේරුණාද? තව ඔබට මතකනේ ඊට ඉස්සෙල්ලා රුපියල් ලංකාවේ සත්තු ඉන්න 20 කාණ්ඩ 50 කාණ්ඩ ඒවත් එහෙම භාවිත නිකම්ම අයින් වුණා. ඒ වගේ මේකත් එහෙමයි. අපේ ව්‍යාපාරද්දින පෙපරේක දැන් අහන්නේ නැහැ. අහන එකක් නැහැ කියලා මං කියනවානේ. අහන එකක් නැහැ. ඇහුවොත් කමක් නැහැ. ඇයි? ඉකොන්නට කරනවනේ. රටක වෙළඳ සේසය ගණනය කිරීම සඳහා යොදා ගැනෙන ප්‍රධාන තොරතුරු වර්ග දෙක මොනවද? භාණ්ඩ අපනයන, භාණ්ඩ ආනයන. නැත්නම් දෘශ්‍ය අපනයන සහ දෘශ්‍ය ආනයන. භාණ්ඩ ගොත් එකයි තේරුණාද? එහෙනම් එක තමයි භාණ්ඩ එහෙම නැත්නම් දෘශ්‍ය දෙකම හරි දෙකෙන් ඕන එකක්. දෘශ්‍ය අපනයන. දෙක තමයි භාණ්ඩ ආනයන නැත්නම් අදෘශ්‍ය දෘශ්‍ය ආනයන. දෘශ්‍යයේ දෘශ්‍යමයි ආනයන. ওই දෙක අතර වෙනස තමයි වෙළඳසේසය කියන්නේ. ඊළඟට 2012 පැරණි නිර්දේශයට ආපු ප්‍රශ්නේ 39 වන අභ්‍යාස වශයෙන් ආවේ. 39 වන. ජාත්‍යන්තර වෙළඳාම ලිහිල් කිරීම හා සුපරීක්ෂණය සඳහා ස්ථාපිත ජාත්‍යන්තර සංවිධානය හඳුන්වන්නේ කවර නමකින්ද? මතකනේ? ඩේවිඩ් රිකාඩෝගේ යලි ඉපදීම කියලා මං කිව්වේ. රිකාඩෝ යලි ඉපදිලා රිකාඩෝ කියන පුද්ගලයා මිය ගිහිල්ලා රිකාඩෝ සංවිධානයක් වශයෙන් යලි ඉපදිලා. මම හඳුන්වන්නේ එහෙමනේ. එතකොට ලෝක වෙළඳ සංවිධානය. දැන් රිකාඩෝ ප්‍රාර්ථනා කරෙත් ජාත්‍යන්තර වෙළඳාම් මත තියෙන අන්තර්ජාතික වෙළඳ බාධා අයින් කරන්න. අයින් කරලා සෑම රටකටම අපනයනේ ආනයනේ පහසුවෙන් කරගෙන යන පරිසරයක් නිර්මාණය කරලා ලෝක වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම් පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම. ඒ අරමුණ අද ක්‍රියාවට නගන්නේ කවුද? WTO. ඒක තමයි අපි කියන්නේ රිකාඩෝගේ නැවත ඉපදීම කියන්නේ මේකයි. තේරුණාද? එහෙනම් වෙළඳාම ලිහිල් කිරීම හා සුපරීක්ෂණය සඳහා ඒ කියන්නේ මේගොල්ලෝ ඉල්ලීම් කරන විදිහට ආණ්ඩු අන්තර්ජාතික වෙළඳාම මත තියෙන බාධක ඉවත් කරනවද? නැත්නම් ඉවත් කරන්නේ නැද්ද? සුපරීක්ෂණය කරන්නත් ඉවත් කරන්නේ නැත්නම් ආණ්ඩුවට කරුණු පැහැදිලි කර දීලා ඒවා අවාසිදායක තත්ත්වයන් ගැන අවබෝධ කර දීලා ඒ අපනයන තීරුබදු ඉහළ ආනයන තීරුබදු අපනයන පංගු පැනවීම අපනයන සලාකනියම කිරීම විදේශ විනිමය බාධා පැනවීම වැනි බාධක අයින් කරලා නිදහස් අන්තර්ජාතික වෙළඳාමක් වෙනුවෙන් ක්‍රියා කරන ප්‍රධානම ආයතනය. රටවල් කීයද? රටවල් 164ක සමාජිකත්වයක් දැන්ට තියෙනවා ශ්‍රී ලංකාව ඇතුළු. ලෝක වෙළඳ සංවිධානය. ලෝක වෙළඳ සංවිධානය WTO World Trade Organization. මතකයි නේද මේක කියනකොටම ඔබ තව මතක් කරගන්න ඕනේ. ඒක තමයි අපි අරමුණු මේ ප්‍රශ්න වලින් අපි ව්‍යායාම කරනවා කියන්නේ ඒක. ඒ ව්‍යායාම තමයි පාඩම් කිරීමේ අත්‍යවශ්‍යම දේවල් වෙන්නේ. එවැනි ව්‍යායාම කියන්නේ පාඩම් කිරීමේ සාරය ඔබ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. සාරේ භුක්ති විඳිනවා. තේරුණාද? දැන් මේකේ මූලස්ථානේ තියෙන්නේ කොහෙද? කීප සැරයක් විභාගයට ඇහුවනේ. MCQ ප්‍රශ්න වලට ඇහුවා මූලස්ථානේ මොන ලන්තේද? අපේ වාණිජ්‍ය විෂය ධාරාවට සම්බන්ධ අන්තර්ජාතික ආයතන කීපයකම මූලස්ථාන තියෙන රට. මොන ලන්තේද? ස්විට්සර්ලන්තේ මැනිලා නුවර. ස්විට්සර්ලන්තේ මැනිලා නුවර. හරිද? ස්විට්සර්ලන්තේ මැනිලාවක් තියෙනවද? අහලා තියෙනවද? නැහැ. මැනිලා තියෙන්නේ කොහෙද? පිලිපීනේ. ස්විට්සර්ලන්තේ තියෙන්නේ මොකද්ද? ජිනීවා. ස්විට්සර්ලන්තේ ජිනීවා නුවර. මම ඔක පැටලලා කිව්වේ විභාග කීපයකදීම මම මාකින් කරද්දි මම දැක්කා අවුම හරියට ළමයා රට කියනවා. නගරේ වරද්දලා අනේ ලකුණු අපරාධයි. රට දන්නවා. නගරේ වැරදි දෙන්න බෑනේ. එක්ක දානවා එක්ක නගරේ හරි රට වැරදි. එක්ක දානවා ඔයගොල්ලෝ පිලිපීනේ ජිනීවා. වැරදින්නේ. එතකොට නගරේ හරි රට වැරදි. ස්විට්සර්ලන්තේ මැනිලා සම්පූර්ණ වැරදි. රට හරි ඒ නිසා අනිවාර්යයෙන්ම තමන් රට දැනගෙනත් ලකුණු ගන්න නැහැ කියන එක මම කියන්නේ ඒක පව් සිද්ධ වෙන වැඩක්. ඒ පව් සිද්ධ වෙන වැඩ කරන්න එපා. තේරුණාද? ස්විට්සර්ලන්තේ මොනවද ජිනීවා වල තියෙන්නේ. ඊළඟට මේ ලෝක වෙළඳ සංවිධානය ආරම්භ වෙන්නේ 95 නේ. 95ට පෙර කිසියම් හෝ දුරකට ලෝකේ රටවල් අතර තීරුබදු සහ තීරුබදු නොවන බාධක ඉවත් කරගෙන නිදහස් වෙළඳාමක් සඳහා සක්‍රිය වෙච්ච සංවිධානය මොකක්ද? ඒ සංවිධානයේ කටයුතු ඊතරම්
ශක්තිමත් නැහැ. දුර්වල නිසා තමයි 95 දී රටවල් කීපයක් සාකච්ඡා රටවල් 16ක් සාකච්ඡා කරලා ඒ සංවිධානයේ හමාර කරලා විසුරුවා හැරලා නව ව්‍යවස්ථාවක් නව රීතිමාලාවක් යටතේ මේ සංවිධානය ආරම්භ කරන්නේ. එහෙනම් ඒකත් විභාගයට ඇහුවා. ඒකත් ඇහුවා. ලෝක වෙළඳ සංවිධානය ආරම්භ වෙන්නේ කිනම් සංවිධානයක් කටයුතු පවරා ගැනීමෙන්ද නැත්නම් පරිවර්තනය කිරීමෙන්ද? මොකක්ද සංවිධානය? ගැට්. මතකනේ ගැට් එක. GATT ගැට්. ගැට් කියන්නේ මොකද්ද? General Agreement on Trade and Tariff. General Agreement on Trade and Tariff. මෙන්න මේ සංවිධානයේ කටයුතු පවරා ගැනීමෙන් තමයි WTO එක ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? වෙළඳාම හා තීරුබදු පිළිබඳ පොදු ගිවිසුම අහෝසි කරමින් තමයි WTO ආරම්භ වන්නේ. ඔකට මත දැනගන්න තේරුණා නේද? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 2012 නව නිර්දේශයෙන් ආපු විභාග ප්‍රශ්නය. 45 වන ප්‍රශ්නය වශයෙන් ආපු එක. ඒක මුලින්ම අයන්න. EU මොකද ඒ කියන්නේ යුරෝපියන් යූනියන්. යුරෝපීය සංගමය. WTO අපි දැන් කතා කරේ World Trade Organization. ASEAN Association for Southeast Asian Nations. SAARC South Asian Association for Regional Cooperation. යන සංවිධාන අතුරෙන් වෙළඳ කලාපයක් නොවන්නේ. නැත්නම් වෙළඳ හවුලක් නොවන්නේ. මේ වෙළඳ කලාපයටම තමයි වෙළඳ හවුල කියන්නේ. වෙළඳ හවුල. දැන් වෙළඳ හවුල් කියන්නේ සමාජික රටවල් අතර දේශපාලන හා ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගනිමින් වෙළඳ සම්බාධක බැහැර කරමින් නිදහසේ වෙළඳාමේ දීමට ගිවිසුම් ඇති කර ගැනීම. එහෙම ගිවිසුමකින් බැඳෙනවා නම් ඒ ගිවිසුම්ගත බැඳියාව තමයි වෙළඳ හවුලක් නැත්නම් වෙළඳ කලාපයක් කියන්නේ. ඒතොර යුරෝපීය හවුල නැත්නම් යුරෝපීය සමාජය යුරෝපියන් කොමියුනිටි එක ඒ වගේ එකක්. ආසියාන් එකත් ඒ වගේ එකක්. සාර්ක් එකත් ඒ වගේ. ඒවා සංවිධාන නෙවෙයිනේ. නමුත් WTO එක මොකද? වචනයාර්ථම සංවිධානයන්නේ. World Trade Organization ලෝක වෙළඳ සංවිධානය. ඒක සංවිධානයක්. ඒකේ නෑනේ තීරුබදු බාධා අයින් කරගන්න වෙළඳාම් කරගන්න රටවල් දින්න සමාජිකයෝ ඉන්නවා. ඒකේ නෑ. ඒකේ තියෙන වෙනම අරමුණුනේ. ඒ රටවල් වලට නිදහසේ වෙළඳාමේ දෙන්න, නිදහසේ ආනයන අපනයන කරන්න, පවතින තීරුබදු බාධා, විනිමය බාධා, අනිකුත් බාධා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරුණු අවබෝධ කර දීලා සාකච්ඡා කරලා රජයන්ට ඉල්ලීම් කරලා ඒ බාධා අයින් කරලා නිදහසේ ආනයන සහ අපනයන ක්‍රියාවලියකට අවශ්‍ය මාව සකස් කිරීම තමයි WTO එකේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ. එහෙනම් ඒක සංවිධානය. එහෙනම් උත්තරේ තමයි WTO. මේ මුලින්ම දැන් ප්‍රශ්න දෙලා දිනත් එහෙමනේ කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝකවල සංවිධානයකොත් හරි. ඒතකොට ලකුණු එකක් ලැබෙනවා. ඒකට ඉතුරු ලකුණු එක ලැබෙන්නේ ඉතුරු කොටසටයි. ආනයනය කරන ලද භාණ්ඩ වරායෙන් පිටතර ගෙනවුත් නැවත සකස් කර හෝ නොකර අපනයනය කිරීම හඳුන්වනුයේ කවර නමකින්ද? ආනයනික භාණ්ඩ වරායෙන් එළියට ගන්නවා තීරුබදු ගෙවලා. රට තුල කම්හලකදී එක්ක නැවත සකස් කර නැත්නම් සකස් නොකරම අපනයනය කර මොකද? ප්‍රති අපනයන. වරායෙන් පිටතර නොගෙනහිල්ල බන්ධිත ගුදම් තුලදී මිශ්‍ර කිරීම, වර්ග කිරීම, ඇසිරීම හෝ වෙනත් වෙනසකට ලක් නොකර අපනයන කර මොකද්ද? අන්තරාලය. අන්තරාලයි ප්‍රති අපනයන කියන්නේ ටුවින්ස්ලා. විවුණු සහෝදර වගේ තමයි. ওই දෙක නිතරම විභාගයට එක්ක ව්‍යුහගත අභ්‍යාසයටදී එක්ක වාස්තික අභ්‍යාසයටදී පේපර් දෙකෙන් එකකවත් අහනවාමයි. හරිනේ? ඒකට ලකුණු එකයි. එතකොට මේක ප්‍රති අපනයන. ප්‍රත්‍යපයම ලදාම් පැහැදිලිනේ. ඊළඟට 2015 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච ප්‍රශ්නයක් 45 වන අභ්‍යාස වශයෙන් වෙච්ච ප්‍රශ්නය. ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිත වන පහ සඳහන් කෙටි යෙදුම් වල
පූර්ණ නාමය ඒ ඉදිරි ලියන්න. අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධව භාවිතයේ තියෙන පූර්ණ නම් කෙටියෙන් හඳුන්වන කෙටි යෙදුම් නැත්නම් ඇබ්‍රිවියේෂන්ස් හැකුළුම් පද. මොකද්ද CIF කියන්නේ? cost insurance and freight. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී අපනයනකරුවෝ ඉන්වොයිසි වල සහ මොකද්ද? මිල කියුම් තුල. දැන් අපන විදේශ වෙළඳාමේදී අපනයනකරුවෙක් තමන්ගේ අපනයනය කරන භාණ්ඩවල මිල ඇතුළත් කරන ලේඛන දෙකක් තියෙනවා. එහෙම අහන්න පුළුවන් මෙතෙක් අහලා නැහැ. අපනයන වෙළඳාමේදී විකුණුම්කරුවෙක් අලෙවි කරන භාණ්ඩවල මිල ලේඛනගත කරන ලේඛන දෙකක් තියෙනවා. එකක් මොකද්ද? ඉන්වොයිසි. ඒ කියන්නේ භාණ්ඩ අලෙවි කළාට පස්සේ තමයි ඉන්වොයිස් එකක් යවන්නේ. Taman ණයට විකුණු භාණ්ඩවල මිල ගණන් නැතුළු Tamanට ලැබිය යුතු මුදල සඳහන් කරලා. ඒක ඉන්වොයිස් එක. අනිත් එක භාණ්ඩ විකුණන්නට පෙර අපනයනකරුවෙකුට මිල විමසුමක් ලැබෙනවා ආනයනකරුවෙක්ගෙන්. ඒ මිල විමසුමට පිළිතුරු වශයෙන් යවන මිල කිව්මක්. මිල කිව්මෙත් දානවා මෙන්න මේකයි කියලා මිල. ඒ මිල ආසන්නේ වරහන් සහිතව රහිතව දානවා මිල සංකේතය. දැත්තේ මේ සංකේත පදේ දානවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? මේ මිල මේ ඉන්වොයිස් සඳහන් මිල නැත්නම් මේ මිල කිව්වේ සඳහන් මිල කුමන ස්වරූපයේ මිලක්ද කියලා ඔබ දැක් ගන්න. මේ කියන්නේ C කියන්නේ cost, I කියන්නේ insurance, F කියන්නේ freight. freight කියන්නේ මොකද්ද? ගැල් කුලිය කියන එක. පරණ මොචනයනේ තාම පාවිච්චි කරන්නේ ගැල් කුලිය. ඒ කියන්නේ ප්‍රවාහන කුලිය කියන එක. එහෙනම් භාණ්ඩේ පිරිවැයට භාණ්ඩ රක්ෂණ ගාස්තුවයි නැව් කුලියයි දෙකම කවුද අපනයනකරු දරලා මිලට ඇතුළත් බහව කරන සංකේතය. එහෙනම් මිල රක්ෂණ ගැල් කුලියකම ඇති. මිල රක්ෂණ හා ගැල් කුලි ඇතුළත් මිල යන්නය. ඒ ටික නුලියක්කම නැහැ. මිල රක්ෂණ ගැල් කුලිය කියලා ලියන ලකුණු ලැබෙන කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එක FOB. මේත් එහෙමයි ඉන්වොයිස් සහ මිල කියුම් තුල අන්තර්ජාතික වෙළඳාමේදී මිල ඇතුළත් කළේ මිල ස්වභාවය මිල ස්වරූපය හඳුන්වා දෙන්න පාවිච්චි කරන මොකද්ද? හැකුළුම් පදේ. FOB මොකද්ද? free on board. boat නෙවෙයි. සමහර ළමයි ලියනවා BOT boat කියලා. ඒකේ අර්ථයක් තියෙන දින. යාත්‍රාවක් නේ. ප්‍රොමන්නේ. කියන්නේ ජල ප්‍රවාහන යාත්‍රාවන්නේ. නමුත් boat නෙමෙයි මේක board. board කියන්නේ නැවේ බඳ. නැවේ තට්ටුව. BORD board. ඒක නැවේ බඳට අපනයනකරුගේ රටේ වරායේදී නැව් වේදිකාවේදී නැවේ තට්ටුවකට යම් බඳකට පැටවීම දක්වා ගාස්තු මිල තුලක් බව. free on board. තේරෙනවද? ඒ කියන්නේ අපනයනකරුගේ රටේ කම්හලෙන් ගබඩාවට එනවා. ගබඩාවෙන් ප්‍රවාහනය කරන දුම්රිය මාර්ග ඔස්සේ වරායට ඊට පස්සේ වරායටම රේගුවට බාර දෙනවා. රේගුන් ඊට පස්සේ තීරු ගාස්තු අය කරනවා. ඊට පස්සේ නැව් වේදිකාවට ගෙන යනවා. නැව් වේදිකාවෙන් නැවට පැටවීම දක්වා මිල. FOB free on board. මේ ෆ්‍රී කියන්නේ නිදහස් කියන්නේ මොකද්ද? මම ඔක තීරි පාටි වලට කියලා දුන්නා. ගොඩක් අය දන්නේ නැහැ. සමහර ටීචර්ස්ලා දන්නෙත් නැහැ. මට එම හම්බෙලා තියෙනවා. ෆ්‍රී කියන්නේ ඇයි කියලා. නිදහස් කියන්නේ මොකද? නිදහස් කියන්නේ අපනයනකරු රටේ දුම්රිය ගාස්තු, ඒ වගේම වරායට අතුලත් කිරීමේදී ගාස්තු, ඒ වගේම තීරු ගාස්තු, ඒ ඔක්කොම අපනයනකරු ගෙවලා තියෙනවා. ගෙවලා අපෙන් අය කරගන්න නැත්නම් නිදහස් කියන එක අර්ථයක් තියෙනවා. අපෙන් අය කරගන්න ඕනේ. ඒක ඉන්වොයිස් වලට ඒව ඇඩ් කරන්නේ. මොකද්ද මේ නිදහස් කියන්නේ? නිදහස් කියන එකේ තේරුම ඒ ගාස්තු නැත්නම් අපිටයි ගෙවන්නේ. එයාගෙන් විස්තර ගෙන්නගෙන, account number ගෙන්නගෙන, බැංකු ගිණුම් තියෙන බැංකුවේ නම ගෙන්නගෙන තේරෙනවද? අපිට මෙහි ඉඳන් ගෙවන්න ඕනේ. ඒකත් වදයක් නේ අපිට. ඒකත් වදයන්නේ. දැන් අපි ඒ මහන්සියෙන් නිදහස්. ඇයි? ඒ ගාස්තු අපෙන් අහගෙන එහෙන් දරලා තියෙනවා. දැන් අපේ රටේදී නැවෙන් ගොඩ බෑමේ ගාස්තු. අපේ නැවකින් ජපානයේ ඉඳන් මෙහෙට ගෙනීමේ ගාස්තු අපිට දන්නේ. ඒ විස්තර අපි දෙනවා. දුන්නම ඒ විස්තර අනුව අපනයනකරු ඒව ගෙවලා මිලට ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි මේක අදහස් කරන්නේ FOB කියන එකයි free on board. මොකද්ද? අපනයනකරුගේ රටේ නැවට පැටවීම දක්වා. නැවට පැටවීම දක්වා ගාස්තු එයා දන්නවනේ. එයා ගෙවලා මිලට ඇතුළත් කරලා තියෙනවා. අපෙන් අය කරගන්න. ඒ කියන්නේ ඉන්වොයිස් මිල අපි ගෙවනවා කියන්නේ එයා ගෙවූ මේ අර දුම්රියෙන් ගෙනීමේ ගාස්තු, ඒ වගේම වරාය ගාස්තු, තීරු ගාස්තු, නැවට පැටවීමේ ගාස්තු සියල්ල අපිට තමයි බාර ගන්න වෙන්නේ. FOB free on board කියන එක. නැවට පැටවීම තියෙන. පැටවීම තෙක්
නොමිලේ. නැත්නම් මේකට තව නමක් කියන මොකද්ද? නැවිස. නැවිස. නැවිස කියන්නේ නැවතෙක් වියදම් සහිත මිල. නැවතෙක් වියදම් සහිත මිල කියලා කියනවා. නැවිස මිල. ඊළඟට LC. මම හිතන්නේ LC නම් මගෙන් ඉගෙන ගත්තා නම් මේක කවදාකවත් අමතක වෙන්න බෑ. ඒ තරම්ම මම බැංකු පාඩුවේදී කතා කරනවා. ෆොරින් ට්‍රේඩ් එකේදී මේ දැන් කතා කරනවා කවදාකවත් අමතක වෙන්නේ. මොකද ලෝකේ අන්තර්ජාතික වෙළඳාමේදී ආනයනකරුවන් තම ආනයනවල වටිනාකම ගෙවා පියවා දමන්න භාවිතා කරන ලෝකයේ අංක එකේ ගෙවීම් නැත්නම් පියවීම් මාධ්‍ය ජනප්‍රියතම මාධ්‍ය. මොකද ණයවර ලිපිය. letter of credit කියන එකයි LC කියන්නේ. ණයවර ලිපිය. ණයවර ලිපිය. ඊළඟ එක තමයි BL. BL කිව්වම නම් ටිකක් මං හිතන්නේ අසාධාරණයි මේ වගේව දාන එක. මොකද මේකේ එක එක පැති තියෙනවා. එක එක පැති එක එක විදිහට BL තියෙනවා. එක එක අවස්ථාවල එක එක පද Tamanට ඕන විදිහට Tamanට කෙටි කරගන්න පහසු වෙන මතක තියාගන්න මේ වගේ හැකුළු පද දාගන්න. ඇබ්‍රිවියේෂන් හදනවා. දැන් BL කිව්වම අපිට බිස්නස් ලයිසන්. එහෙම හිතන්න පුළුවන්. බිස්නස් ලයිසන් ව්‍යාපාර බලපත්‍රය වාර්ෂිකව ගන්න ඕනේ. බිස්නස් ලයිසන් BL වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් තියෙන්න පුළුවන් නේ. තවත් BL වලින් අදහස් තියෙන්න පුළුවන්. නමුත් මෙතන අදහස් කරන්නේ මොකද්ද? bill of loading කියන එක. bill of loading නෞබාරපත. නෞබාරපත යම් රටක වරායකට යම් නිශ්චිත පුද්ගලයෙක්ගේ නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයක් තමන්ගේ නෞකාවට බාරගත්ත බව සනාථ කරලා නැව් සමාගම හෝ නැව් සමාගම වල නෙවෙයි කපිතාන් හෝ නිකුත් කරන ලියවිලි. නෞබාරපත. the bill of loading කියන එක නේ. bill of loading නෞබාරපත. පැහැදිලිනේ මේ වගේ ප්‍රශ්නත් අහනවා. ඒතර මේ හතරටම ලකුණු භාගයේ වැඩි කිරීම. ලකුණු භාගයේ වැඩි කිරීම කරුණු 4 සමානයි ලකුණු 2යි. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2016 විභාගයට යොමුච්ච අභ්‍යාසයේ 47 වන ගැටළු වශයෙන් යොමුච්ච ප්‍රශ්නය. පහත දැක්වෙන සංකේත මගින් හඳුන්වනු ලබන්නේ කුමක්ද? මේ වගේ සාමාන්‍ය ප්‍රශ්නයක් එන ගොඩකට ඔක එන්නේ 47 49 150 අන්තිම ප්‍රශ්න වශයෙන් එන්නේ. එක එක ශ්‍රේෂ්ඨ වලින් අහනවා මේක. මේකට අපිට සීමා දාන්න බෑ. එක්ක අහනවා ජාත්‍යන්තර වෙළඳ කලාපෝලි. නැත්නම් අන්තර්ජාතික සංවිධාන වල සංකේත. එහෙම නැත්නම් අපි හිතමු අලෙවිකරණයේ සම්බන්ධ සංකේත. එහෙම නැත්නම් ප්‍රවාහනයේ සම්බන්ධ සංකේත. ප්‍රවාහන සම්බන්ධ සංකේත ඔය තියෙන්නේ මොනවද? මාර්ග සලකුණු ඒ වගේ. සාමාන්‍ය මිශ්‍ර එකක් තමයි අහන්නේ. මොකද්ද මේ රවුමක් ඇතුලේ ආර්තිය? දැකලා තියෙනවද ඔයගොල්ලෝ? අපි තාම අලෙවිකරණයට ආවේ නැහැ පාඩමට කරනවා. භාණ්ඩවල ඇසුරුම් මත ලේබල් මත තියෙනවා රවුමක් ඇතුලේ ආර් කියලා දාලා නමක් මේ වගේ. මේ වගේ. කොහොමද? R අපි හිතමු ලක්නා R ලක්නා කියන්නේ මොකද්ද? වෙළඳ ලකුණක්. ඒ කියන්නේ කිසියම් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ තරඟකාරී භාණ්ඩ වලින් වෙන් කර හඳුන්වා දීමට භාවිතා කරන මොකද්ද? ප්‍රකාශ කළ හැකි නමක්. සන්නම් නමක්. මේ R කියලා තේරුම මොකද්ද? රෙජිස්ටර්ඩ් කියන එක. රෙජිස්ටර්ඩ් ට්‍රේඩ්මාර්ක් කියන එක. රෙජිස්ටර්ඩ් ට්‍රේඩ්මාර්ක් කියන එක තමයි මේකේ තේරුම. රෙජිස්ටර්ඩ් කියන්නේ මේ ලක්නා කියන වෙළඳ නාමය. නැත්තම් සන්නම. තේරුණාද? වෙන කෙනෙකුට අනුකරණය කරන්න පුළුවන්. හැබැයි මේක ලියාපදිංචි කරොත් කාටවත් අනුකරණය කරන්න බෑ. අනුකරණය කරොත් අපිට උසාවියේ නඩු පවරලා ලක්ෂ ගණක් වන්දි ගන්න පුළුවන් අපිට වෙච්ච හානිය ඔප්පු කරලා. අපිට කෝටි 50ක් වුණා කියලා ඔප්පු කරන්න පුළුවන්. කෝටි 100ක් වුණා කියලා ඔප්පු කරන්න කරොත් උසාවි පිළිගත්තොත් අපිට ඒ වන්දි ගන්න පුළුවන්. තේරුණාද? එතකොට මේක වෙන්න මේක ලියාපදිංචි කියලා තියෙනවා. දැන් මම ලියාපදිංචි නොකර මගේ ව්‍යාපාර නිපදවන නිමවුමට ලක්න කියලා දැම්මොත් ඔබටත් මේක අනුකරණය කරන්න පුළුවන්.
ලියාපදිංචි කළ බව තහවුරු කරන්න තමයි දාන්නේ R රෙජිස්ටර්ඩ් ට්‍රේඩ්මාර්ක් කියන අර්ථය. දැන් මේ වගේ වෙළඳ ලකුණක් ලියාපදිංචි කරන්නේ කොහෙද? ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ පනත යටතේ මර්දානේ පිහිටි ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය ලේකම් කාර්යාලය තුල. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය ලේකම් කාර්යාලය තුල. මර්දානේ කොහෙද තියෙන්නේ? මර්දානේ හන්දියේ මොකද්ද? ප්‍රධානම බලාධිකාරියක් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටි බිල්ඩින් එක නම් කරනවා සමාගම් මැදුර කියලා. දැන් ඔයගොල්ලෝ ගෙවල් වල නම් දාන්නේ ආසිරි නිවස. එහෙම දාන්නේ තේරෙනවද? කැදැල්ල. අන්න ඒ වගේ මේ බිල්ඩින් එකට දාපු බිල්ඩින් නේම් එක තමයි සමාගම් මැදුර. සමාගම් මැදුර බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ තමයි මේ බලාධිකාරිය තියෙන්නේ. මොකද්ද? ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය. ඒක ඇතුලේ අපි අයදුම් පට්ටයක් සම්පූර්ණ කරලා මේ නාමය අපි විශේෂ තැනක සඳහන් කරලා දීලා ගාස්තුවක් ගෙවලා ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කරාම ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරනවා. මෙන්න මේ ලක්නා කියන නාමයේ සීමා සහිත ABC සමාගමේ නිෂ්පාදිත සදා භාවිතා කළ හැකි වෙළඳ ලකුණක් බවට මේන් සහතික කරමි කියලා දාලා ගැසට් කරනවා. ඒ ගැසට් නිවේදනයේ ලංකාවේ තරංකරු කවුරුත් කියවන්න ඕනේ. අධිකරණයේ පූර්ව උපකල්පනයක් තියෙනවා කියවනවා කියලා හැමදෙනාම. ඒ නිසා කියුවේ නෑ දන්නේ ස්වාමීනි කියලා බේරෙන්න බෑ. තේරෙනවද? මොකද පූර්ව උපකල්පනයක් තියෙනවා හැමෝම කියවනවා කියලා. ඒක තමයි ප්‍රසිද්ධ ලිවිලි කියන්නේ. පබ්ලික් ඩොකියුමන්ට්ස් එනම් මේක පබ්ලික් ඩොකියුමන්ට් එකක් වන පත්‍ර දෙන්න මොකද ප්‍රසිද්ධ කරනවා. කාටවත් ඊට පස්සේ අනුකරණය කරන්න බෑ. ආරක්ෂාව ලැබෙනවා. තේරුණාද? එහෙනම් ලියන්න පුළුවන් ලියාපදිංචි වෙළඳ ලකුණු. ලියාපදිංචි වෙළඳ ලකුණු. උදාහරණයක් වරන් බෙදලා දාමු. උදාහරණයක් R ලක්න ඒ වගේ මේ මොකද්ද මේ සංකේතය මේ වගේ 100 අකුරක් වගේ ගහලා ඒක කැපෙන්න ගහන්නේ මොකද්ද? අද ලෝකේ ප්‍රබලම රටවල් නියෝජනය කරන යුරෝපීය සංගමයේ රටවල් 27න් එක්සත් රාජධානිය හැර සෙසු රටවල් භාවිතා කරන පොදු මුදල් ඒකකය. දැන් ඇමරිකාවේ ඩොලර්, ලංකාවේ රුපියල්, එක්සත් රාජධානියේ ස්ටර්ලින් පවුම් වගේ තනිතනි මුදල් ඒකක නෙවෙයි. රටවල් 26ක්ම පිළිගන්නවා පොදුවේ තමන්ගේ මුදල් ඒකක. මොකද යුරෝ මුදල් ඒකකේ සංකේත කරන සංකේත තමයි. යුරෝ මුදල් ඒකකේ. මේ මොකක්ද තියෙන්නේ? වී කරල් දෙකක් එක්ක ශාස්ත්‍රීයත්ව පෙන්වුම සංකේතේ. අපිද සමාජිකත්වය දැන් අපේ කලාපයේ සංවිධානයේ සංකේත මොකද? සාක් සංවිධානයේ ලාංඡනනේ. සාක් සංවිධානයේ ලාංඡනය. සාක් කියලා ලියවල ලකුණු දෙනවා. සාක් විතරක් වඩා හොඳයි. සාක් සංවිධානයේ ලාංඡනය. මතකද මේක අපි කලිනුත් කතා කරා ව්‍යුහගත අභ්‍යාසවලදී මතකද? මේ ලෝක ගෝලයේ තියෙන ලෝකවල තියෙන ලෝකය ගැන කියවෙන ආයතනයක් හෙවත් මූල්‍ය ආයතනයක් සිහි ගැන්වෙන්න මත දැන් ලේසි. මොකද්ද? ලෝක බැංකුව වර්ල්ඩ් බැංක් එක. ලෝක බැංකුවට ගැලපෙනවනේ. මොකද ලෝක බැංකුව මුළු ලෝකේ සියලුම රටවල් වලට මූල්‍ය ආධාර සපයන බැංකුව. නැත්නම් ලෝකෙම බැංකුව. ලෝකෙට එකයි බැංකුවනේ. එහෙනම් මුළු ලෝකෙම නියෝජන නිසා තමයි ලෝක ගෝලේ දීලා තියෙන්නේ. දැන් මේකට ඇත්තටම දුන්නම් අපි හිතමු පොල් ගහක් දුන්නා ගැලපෙන්නේ. පොල් ගහ හරියන්නේ. තේරෙනවද? එහෙම නැත්නම් වලි කුකුල දුන්නා. වලි කුකුල අපේ ජාතික සත්වයක්නේ. ගැලපෙන්නේ නැහැ නේ. එහෙනම් මේක හොඳම සංකේතය. ලෝක බැංකුවේ සංකේතය. ලෝක බැංකු වේ මොකද්ද? ලෝක බැංකුවේ සංකේතය නැත්නම් ලෝගෝ එක. ලෝගෝ වඩා හොඳ ලෝගෝ කියලා දැම්මනනේ. ලෝගෝ නැත්තම් සංකේතයක දාන්නේ ඇති. ලෝගෝ සන් ඉංග්‍රීසි වචනයක්නේ. සංකේතය. මෙන්න මේ කරුණු හතර ලකුණු භාගයේ වැඩි කිරීම. ලකුණු භාගයේ වැඩි කිරීම.
4 සමානයි ලකුණු 2ක් ලැබෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක 2017 විභාග දිමුච්ච ප්‍රශ්නය 43 වන ප්‍රශ්නය. විද්‍යුත් වෙළඳාම සිදුවන ආකාර 4ක් නම් කරන්න. විද්‍යුත් වෙළඳාම කියන්නේ මොකක්ද? විද්‍යුත් වාණිජයමයි. අන්තර්ජාලය හෝ වෙන යම් sannivedana ජාලයක් ඔස්සේ සිදුවන මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතු සියල්ල අපි නම් කරනවා විද්‍යුත් වාණිජය කියලා. අන්තර්ජාලය හෝ වෙන යම් sannivedana ජාල පදනම්ව සියලු ව්‍යාපාර කටයුතු මෙහෙවනවා නම් අපි ඒකට කියන්නේ මොකක්ද? විද්‍යුත් ව්‍යාපාර. විද්‍යුත් ව්‍යාපාරෙම කොටසක් තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. මතකයිනේ? ආකාර 4. මේ ප්‍රශ්නේ හරි. මතක කලින් කතා කරා විභාග ප්‍රශ්නයක්. මේ දැන් චුට්ටක් ඉස්සෙල්ලා. ඒකේ තිබුණේ මොකද්ද? විද්‍යුත් වෙළඳාම සිදුවන ප්‍රධාන ක්‍රම 4ක් තියෙනවා. එම 4 නම් කරන්න වැරදි. 4 නෙවෙයි ගොඩක් තියෙනවා. මෙතන හරි. ගොඩක් තියෙනවා. 4ක් නම් කරන්න. එකක් මොකද්ද? ව්‍යාපාර නේ. ව්‍යාපාර හා ව්‍යාපාර අතර. මොකද්ද? B to B. B to B කියලා කෙටියෙන් සංකේතාත්මකව ලිව්වත් ලකුණු ලැබෙනවා. ස්කීම් එකේ එන්නේත් එහෙම තමයි. දෙවෙනි එක තමයි ව්‍යාපාර හා ගනුදෙනුකරුවන් අතර B to C. තුන්වෙනි එක තමයි ගනුදෙනුකරු හා ගනුදෙනුකරු අතර. ඒ කියන්නේ C to C. ඊළඟට අපිට පෙන්වන්න පුළුවන් හතරවෙනි එකක් වශයෙන් ගනුදෙනුකරු හා ව්‍යාපාර අතර. ඒ කියන්නේ C to B. මෙතන ලියු B to C නේ, මෙතන C to B. ඒ කියන්නේ කිසියම් ගනුදෙනුකරුවෙක් ව්‍යාපාරයකට භාණ්ඩයක් ඔස්සේ කලබි කරනවා. තේරුණාද? එහෙම නැත්නම් කිසියම් ගනුදෙනුකරුවෙක් ව්‍යාපාරයකින් භාණ්ඩ හසුවම ලිදී ගන්නවා. ඒක තමයි C to B කියන්නේ. පස්වෙනි උත්තර ලියන්න පුළුවන්. මොකද්ද? රජයෙන් රජය හා රජය අතර. රජයෙන් රජය. නැත්නම් රජය හා රජය අතර. G to G. අහලා තියෙනවද මේක? රජය හා රජය අතර. ඒ කියන්නේ රාජ්‍ය ආයතන දෙකක් අතර යම් ගනුදෙනුවක් වුණොත් විද්‍යුත් ආකාරයට අන්තර්ජාලය ඔස්සේ මොකක්ද ඒක? G to G. අපි හිතමු කනින් තෙල් සංස්ථාවෙන් අන්තර්ජාලය ඔස්සේ අනුම් කරලා විදුලි බල මණ්ඩලය ඩීසල් නැමැති ඉන්ධන මිලදී ගන්න ක්‍රියා කරනවා. ගෙවීම් පියවන්නේ අන්තර්ජාලයෙන් බැංකු නිබ්බේක හරහා. මිල විමසන්නේ ප්‍රවාහන කොන්දේසි විමසන්නේ ඔක්කොම කරේ අන්තර්ජාලය හරහා. එහෙනම් දෙකම රාජ්‍ය ආයතන දෙකක්. එහෙනම් G to G. තව G to B. රජය සහ ව්‍යාපාර අතර. ඒක ව්‍යාපාර හා රජය අතර B to G. මේ වගේ ගන්න පුළුවන්. පැහැදිලිනේ? මේකෙත් වල කරුණු 4ට ලකුණු භාගයේ වැඩි කිරීම 4 සමාන ලකුණු 2ක් ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේ 2018 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච 46 වන අභ්‍යාසය. එම පේපර් එකේ 46 වන අභ්‍යාසය. ජාත්‍යන්තර වෙළඳාමෙහි වර්ධනයට බලපෑති කරුණු 4ක් ලියන්න. හොඳ ප්‍රශ්නයක්. මේක ඇත්තටම වාස්තික පේපර් එකේ ඇහුවට ඇත්තටම මේක ව්‍යුහගත පේපරට ආවම හොඳයි කියලා මගේ පෞද්ගලික මතය. ටිකක් විස්තර කරන්න මේක. ජාත්‍යන්තර වෙළඳාමේ දියුණුවට විදේ කියන්නේ ආනයන අපනයන දෙපැත්තෙන්ම දියුණුවක් ලැබීමනේ. මොකද අන්තර්ජාතික වෙළඳාම කියන්නේ දෙකම එහෙනම් ආනයනත් වර්ධනය වෙනවා අපනයනත් වර්ධනය වෙනවා. බලපෑති කරුණු 4ක්. එකක් මොකද්ද?
එකක් තමයි ගෝලීකරණය. දැන් රටවල් එකම රටක් තනි රටක් බවට පත් වෙනවනේ. දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් ලෝකේ රටවල් එකට ඒකාබද්ධ වෙලා එකිනෙකා මත රඳන තත්ත්වයක් ඇතිලා තියෙනවානේ. මේ නිසා එකිනෙක රටවල් වල සමීප භාවය වර්ධනය වුණා. ලෙන්ගතු බව සහයෝගීතාවය වර්ධනය වුණා. මිත්‍රශීලීත්වය වර්ධනය වුණා. ඒ නිසාම අපිට සෙසු රටවල් වලින් අපිට භාණ්ඩ වැඩිපුර ගන්න හිතෙනවා. සෙසු රටවල් වලට අපිට වැඩිපුර භාණ්ඩ අපනයනය කරන්න හිතෙනවා ඒගොල්ලන්ට වාසිදායක වන ආකාරයෙන්. මොකද අනිවාර්යයෙන්ම ආනයන මෙන්ම අපනයන පුළුල් වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි ගෝලීකරණය. රටවල් ගෝලීයකරණය වීම තුලින් ඇතිවන සම්බන්ධතා ගෝලීකරණය කළුවත් ඇති. ඊළඟට ජාත්‍යන්තර වෙළඳාම මත එක් එක් රටවල් පනවා තිබූ තීරුබදු සහ තීරුබදු නොවන බාධා දැන් එන්න අඩු වෙනවද වැඩි වෙනවද අඩු වෙනවා. ඒ බාධා ඉවත් කරනවා. ලෝකේ විවෘත මාවතකට දැන් ඇදෙමින් තියෙනවා. නැත්නම් ලෝකේ සෑම රටක්ම විවෘත වෙළඳ පොළක් කරා ගමන් කරනවා. විවෘත වෙළඳ පොළක් කරා ගමන් කරන එක අපි ඉන්නේ. ඒ නිසා බොහෝ රටවලද මේ බාධක අයින් කරනවා. ඒ නිසා පහසුවෙන් පෙරට වඩා මහා පරිමාණ ලෙස ආනයන අපනයන ක්‍රියාවලින් ක්‍රියාත්මක වෙන එක කියන්නේ අන්තර්ජාතික වෙළඳාම වර්ධනය වෙනවා. එහෙනම් දෙවෙනි එක තමයි වෙළඳ සම්බාධක කියලා පොදුවේ දාමු. වෙළඳ සම්බාධක ඉවත් කිරීම හා සමහරට ඉවත් කරන්නේ අඩු කරනවා ලිහිල් කරනවා. ඉවත් කිරීම හා ලිහිල් කිරීම කියලුවොත් වඩා හොඳයි. පැහැදිලිද? තව මොනවද මේ ලෝකයේ දැන් විදේශ වෙළඳාම වෙනතර වඩා දියුණු තත්ත්වෙට පත් වෙන බලපාව හේතු. තාක්ෂණය මොන තාක්ෂණයද? ප්‍රවාහනයයි sannivedanayයි දෙකේම තාක්ෂණ වර්ධනය. මොකද ලෝකයේ ගෝලීයකරණය කරන්න අවශ්‍ය ප්‍රධානම මෙවලම් දෙක උනේ ප්‍රවාහන තාක්ෂණය සහ sannivedana තාක්ෂණය දියුණු. තේරුණාද? දැන් වෙනදට වඩා ප්‍රවාහනය දියුණුයිනේ. ඒ නිසා අපිට පුළුවන් ඕනම රටකට ගිහිල්ලා හරි නැත්නම් ඇමතුම් දීලා හරි අන්තර්ජාලයෙන් ඇනුම් කරලා හරි භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. ගුවන් ප්‍රවාහනේ නෞකා ප්‍රවාහනේ දියුණු. අනික තාක්ෂණයනේ අන්තර්ජාලය කියන්නේ ලෝකයේ දියුණුම තාක්ෂණයනේ. ඒ නිසා ලෝකයේත් එක්ක මිත්‍රකම් අපි ඇති කරගත්තා. ලෝක ජනතාව සමග අපි අලුත් සබැදියාවන් ගොඩනගා ගත්තා. මේ නිසාත් අනිවාර්යයෙන්ම ආනයන අපනයන දාම් පහසුවෙන් කරන්න පුළුවන්කම ලැබුණා. එහෙනම් කියන්න ඕනේ ප්‍රවාහන හා sannivedana තාක්ෂණය දියුණු වීම. ඊළඟට තව මෙහෙම දේවල් වුණානේ. දැන් විවිධ රටවල ජාතීන් අතර ආකල්ප සහ චර්යාවන් අසමානයිනේ. තේරෙනවද? දැන් අපි කියන සමහරට සුද්ධෝ වගේ වැඩ කරනවා කියලා. එහෙම ආකල්ප කියන්නේ සුද්ධන්ගේ ආකල්ප වෙනස්. අපිට හරි උසස් ආකල්ප තියෙන. උසස් පුරුදුන් තියෙන. ඒගොල්ලෝ හරි ක්‍රියාශීලී නේ. ජපන්නු වගේ වැඩ කරන්න. ජපන්නු වගේ වැඩ කරනවා. අපි එහෙම කියනවනේ. ජපන්නු වගේ වැඩ කරන්න ඕනේ. අපේ ඒ කියන්නේ ආකල්ප තියෙනවා. ජපන්නු කියන්නේ ඉතා ක්‍රියාශීලීව වැඩ කරන. අපි කියන්නේ අපේ භාෂාවෙන් කියන අපි අයිස් ගහනවා කියලා අයිස් ගහන්න නැතුව පූර්ණ කාලෙ වැඩ කරන ක්‍රියාශීලී පිරිසක්. එහෙම තිබුණානේ. එක එක රටවල ජාතීන්ගේ චර්යාවන් වෙනස්. සමහර ඒවා ඍණ, සමහර ධනාත්මක චර්යාවන්. ඒ වගේම ආකල්ප වෙනස්නේ. නමුත් දැන් මේ ගෝලීයකරණයත් එක්ක ලෝකයේ මිනිස්සුන්ට එකට ගැටෙන්න අවස්ථාව ලැබුණා. ඈතින් ජීවත් වූ මිනිස්සුන්ට සමීපව තමන් සමග මේ තමන්ගේ අවශ්‍යතා වුමනා බෙදා හදා ගන්න හැකියාව ලැබුණා. ඒ නිසා දැන් අපිට අර එක එක රටවලට ආවේනික වූ සමාජ පුරුදු සමාජ ආකල්ප සමාජ චර්යාවන් දැන් නැහැ. දැන් ලෝකෙට පොදු වෙච්ච තියෙන්නේ. දැන් වෙනදා පුංචි අපි දැන් අවුරුදු 30කට වගේ උරුදි ගත්තොත් එහෙම කාන්තාවන් කොටම කොට කලිසමක් ඇඳගෙන තේරෙනවද? උඩුකය වැහෙන්නේ මොන හරි ඇඳුමක් ඇඳගෙන පාරේ ගමන් කරන්නේ. ඒක අපේ
පැවති ලාංකික ජාතීන් අතර තිබිච්ච සංස්කෘතික ආකල්පය අනුව කාන්තාවන්ට එහෙම කොටකලිසම් දෙන එක වැරදි වගේ එකක් තිබුණානේ. දැන් එහෙම එකක් නැහැනේ. දැන් කොටකලිසම් දැන් ගියයි කියලා කවුරුත් අමුතු විදිහට බලන්නේ සාමාන්‍ය දෙයක් ඒක. ඒක සාමාන්‍යයි. අන්න දැන් ආකල්ප වෙනස් වෙලා. අයි ගෝලීකරණයත් එක්ක සෙසු රටවල කාන්තාවන් ඒ වගේ ඇඳුම් අඳිනවා කියලා අපි දැක්කා. ඒ ආభాෂය ලැබුණා අපිත් අඳින්න ගත්තා. ඒකෙත් එක එක්තරා හොඳ මේ නවීන විලාසිතාවක් නේ. තේරුණාද? ඒ නිසා මොකද උනේ? ඒ නිසා දැන් අපේ රටේ ඒ කාන්තාවන්ට අවශ්‍ය කොටකලිසම් හෝ එනම් අදාළ භාණ්ඩ නිපදවන්නේ නැත්නම් අපිට ඒව ගෙන්නන්න වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අන්න ආනයන වෙලදාමක් ඇති වෙනවා. සෙසු රටට අපනයන වෙලදාමක් ක්‍රියේට් වෙනවා, නිර්මාණය වෙනවා. තේරුණාද? දැන් ඒ වගේ දැන් එකිනෙක ජාතීන් අතර ආකල්ප හා චර්යාවන් අසමාන වුණා නම් මෙච්චර ඉක්මනින් විදේශ වෙලදාම් පුරුල් වෙන්නේ නැහැ. සමාන වීම තුල සෑම රටක්ම අපනයන ආනයන වැඩි කරන අවස්ථාව ලැබුණා. තේරුණාද? මෙහෙම වුණා හරි ජාතීන් අතර ජාතීන් ඇතුළ ජාතීන් අතර කියලා ජාතීන් අතර පැවති අසමාන වූ ආකල්ප හා චර්යාවන් සමානත්වයට පත්වීම. හතරක් ඇතුළත පිටාවත් ස්ටෑන්ඩ් වල ලියමු. පස්වෙනි එක ලියමු. තවත් එකක් තමයි ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම ඇතිවීම. සෆ්තා ගිවිසුම, නේ, නැෆ්තා ගිවිසුම, ආසියාන් ගිවිසුම. ඒ වගේ ඒ කියන්නේ රටවල් දෙකක් හෝ ගණනක් අතර වෙළඳ බාධක ඉවත් කරමින් නිදහසේ වෙළඳාමේ දීමටත් රටවල් අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කරගන්න ගිවිසුම් ඇති කරගන්න. අනේ ගිවිසුම් නිසාත් මොකද වෙන්නේ? අපේ ගිවිසුම ගහන්නෙම අපනයන වැඩි කරගන්න, ආනයන වැඩි කරගන්න වාසදායක ලෙස. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? එහෙනම් විදේශ වෙළඳාම ව්‍යාප්ත වෙනෝනේ. එහෙනම් රටවල් අතර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ඇතිවීම. අපිට තවත් එක ලියමු. හයක් වෙනි ස්ටෑන්ඩ් බයි දෙකක් තියෙනවා. අමතර දෙකක් තියෙනවා. විභාගෙදී දැන් තමන් ලියපු උත්තර හතර හරිනම් පස්වෙනි එකට යන්න මෙපා. හතරෙන් එකක් තමන්ට තරම් විශ්වාස නැත්නම් කෝකට පස්වෙනි එක ලියන්න. ඒ කියන්නේ පහෙන් හතරක් හරියන්න පුළුවන්. අර අවදානම් බැහැර කරගන්න. නැත්නම් හරියටම හතර දානවා ලියන්නේ හතරයි. තව එකක් තමයි ජාත්‍යන්තර සංවිධාන. විදේශ වෙළඳාමට සහාය වන, විදේශ වෙළඳාමට පනවන බාධක අයින් කරන්න ක්‍රියාත්මක වන අන්තර්ජාතික සංවිධාන නිසා මොකද වෙන්නේ? බාධක අයින් වෙනවා. බාධක අයින් වුණාම ආනයන අපනයන ඉතා ක්‍රියාශීලී ලෙස ව්‍යාප්ත වෙනවා. තේරෙනවද? එමන මෙහෙම ලියමු. විදේශ වෙළඳාමට සහාය වන ජාත්‍යන්තර සංවිධාන ව්‍යාප්ත වීම. මෙන්න මේ වගේ හේතු නිසා තමයි අන්තර්ජාතික වෙළඳාම වේගෙන් ව්‍යාප්ත වෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ කරුණු හතරට හතර වැඩි කිරීම ලකුණු. ඔව්. ඒතර කරුණු හතර වැඩි කිරීම ලකුණු කීයද? භාගයනේ. භාගයේ සමානයි ලකුණු දෙකක් ලැබෙනවා. මේ ප්‍රශ්නේම ව්‍යුහගත අභ්‍යාස කරලා ආව නම් වැරදිලාව ලකුණු හතරම ගන්න පුළුවන්. තනි රෝමිලක්කමක් වශයෙන් ආව නම් අයනු නැතුව ලකුණු හතරක් ලැබෙනවා. මේක වාස්තවික පේපර් එකේ කරුණු හතරක් ලැබෙන්නේ ලකුණු භාගයෙන් ලකුණු දෙකයි. ඕගොල්ලෝ වැරදිලාට පිළිබඳ කරුණු 3යි ලියුව කියලා එකමාරක් ලැබෙනවා. දෙකක් නම් ලකුණු එකක් ලැබෙනවා. එකක් නම් අනිකද වැදගත්. ලකුණු එකක් නම් කරුණු එකක් නම් අන්න කරුණු එකක් නම් ලකුණු බිඳුවයි. ඒක තේරුම් ගන්න මම කලිනුත් කියලා දීලා තියෙනවා. මේකේ කරුණු හතරටම ලකුණු දෙකයි. තුනක් ලියුවොත් භාගයක් නැහැ එකමාරයි. දෙකක් ලියුවොත් එකක් නැහැ ලකුණු එකයි.
එක කරුණු එකක් කිලුවට ලකුණු භාගයක් ලැබෙන්න බෑ දෙන්නේ නැහැ. දෙන්නේ. අන්නේ පරිචය අපේ පේපර් එක දැන් නෙවෙයි ඉතිහාසෙ පුරාම තිබුණා. පැහැදිලිද? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 2019 විභාග ප්‍රශ්නය. 2019 යොමු වෙච්ච විභාග ප්‍රශ්නය 42 වන අභ්‍යාසයේ වශයෙන්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අරමුණු 4ක් සඳහන් කරන්න. අරමුණු අහන්නේ කාර්යයන් නෙවෙයි. කාර්යයන් නෙවෙයි. කාර්යයන් නොවේ. මේක යන්නේ කාර්යයන් නොවේ. කාර්යයන් නොවේ කියලා මම මුලින්ම මේ හයිලයිට් කරන්නේ මේක වරද්දනවා. සමහරවිට අරමුණු එහුවම කාර්යයන් ලියනවා කාර්යයන් නෙවම අරමුණු වෙන්නේ නැහැ. මොකද EDB එකේ අරමුණු වෙනයි කාර්යයන් වෙනයි. අපි තියරි පන්තියේදී පැහැදිලිවම අපි අරමුණු ගැන කතා කරා. අරමුණු පැහැදිලි කරා. අරමුණු වෙනම පැහැදිලි කරලා ඒ අරමුණු සාක්ෂාත් කරගන්න ඉටු කරන කාර්යභාරන් කියලා පිළිවෙලම කොටසක් කරා. මතකයිද? එකක් දෙකක් මතක් කරන්න බලන්න. මොකද ඔලුගෙඩි වලට ආව දෙකක් අහන්න. එකක් තමයි දැන් අපනයන වෙළඳාම කරගෙන යද්දී අපනයන කරුවන්ට තියෙන බාධක. විවිධ බාධක. බැංකු වලින් ණය ගන්න ගියාම කොන්දේසි වැඩි. ණය ගන්න ගියපු මෝඩකම කියලා හිතර කේන්ති එනවා. හරිද? ණය ගන්න අමාරු. ඉල්ලන ප්‍රමාණය දෙන්නේ නැහැ එක්කෝ. නැත්තම් අපිට තෙකලා විදුලිය අවශ්‍යයි අපනයන අභිමුඛ කම්හලක භාණ්ඩ නිෂ්පාදනය කරන යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කරන්න. තෙකලා විදුලිය දෙන්න ගියාම විවිධ හේතු කියනවා. ඒකට අවශ්‍ය පාර්ට්ස් නැහැ කියනවා. මීටර ආපු මීටර ඉවරයි කියනවා. මීටර චීනෙන් ගේන්න ඕන කියනවා. ඔයගේ බාධක. එහෙම නැත්තම් යම් කිසි භාණ්ඩයක් නිපදවන්න කිසියම් විශේෂ බලාධිකාරියක බලපත්‍රයක් වුණේ බලපත්‍ර ගන්න ගියාම ඒත් එහෙමයි. මෙන්න මේ බාධක පිළිබඳ මහජන පැමිණිලි බාරගෙන ඒ පැමිණිලි විභාග කරලා ඒ බාධක පනවන ආයතන සමග සාකච්ඡා කරලා ඒ බාධක අයින් කරලා දීලා ලිහිල් කරලා ලිහිල් වෙළඳ පරිසරයක් නිර්මාණය කර දීම තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ. තේරුණාද? එතකොට ලියන්න පුළුවන් පළවෙනි එක අපනයන. අපනයන හා සම්බන්ධ අපනයන හා සම්බන්ධ බාධක ඉවත් කිරීම. කෙටියෙන් දන්නේ ඉවත් කිරීම. ඒ කර්මුණ. ඊළඟට ලංකාවේ නිපදවන භාණ්ඩයි සේවායි දෙකටම භාණ්ඩ හා සේවාවලට ඉහළ වටිනාකමක් ලබා දීම. ඒ කර්මුණ. ඒ නිසා ඒ අරමුණෙන් තමයි අපනයන සංවර්ධන මණ්ඩලය එක එක වැඩමුළු වර්ක්ෂොප් තියලා ලාංකික අපනයන නිෂ්පාදකයින් නැත්නම් අපනයන අභිමුඛ ව්‍යාපාරිකයින්ට භාණ්ඩවල ගුණත්වය, හැඩය, වර්ණය, විලාසිතාව ජාත්‍යන්තර වෙළඳපොළ ගැළපෙන පරිදි සකස් කරගන්න වෙනස් කරගන්න මඟ පෙන්වීම කරන්න. තේරුණාද? එහෙනම් අපනයන භාණ්ඩ හා සේවා සඳහා වටිනාකම් ඉහළ දැමීම. තව එකක් තමයි දැන් ලංකාවේ අපනයන වලට අපනයන කරන භාණ්ඩ හා සේවාවලට විදේශ වෙළඳපොළ තුල ඉහළ ප්‍රතිරූපයක් ගොඩනගා දීම. තේරුණාද? දැන් ඒ තත්ත්වය අපිට උදාලා තියෙනනේ ඇඟලුම් වලට. ලංකා ඇඟලුම් වලට විශේෂයෙන්ම යුරෝපීය රටවල්, ඒ ලෝකයේ දියුණුම රටවල්, ඉහළම ජීවන රටාවක්, පරිභෝජන රටාවක් තියෙන රටවල් මොනවද? යුරෝපීය රටවල්. අපි යුරෝපියකම නිකන් හෙලිලා ඉන්නවනේ යුරෝපය නේ. යුරෝපය වගේ කියලා. එතකොට ඒ යුරෝපීය රටවල් පවා ලංකාවේ ඇඟලුම් වල තත්ත්වය උසස්. ලංකා ඇඟලුම් හොඳයි. ඩෙනිම් කලිසම් නම් ඔන්න සිලෝන් ඩෙනිම් එහෙමනේ ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. තේ මොනතරම් වෙනත් රටවල් ආසියාතික රටවල් තේ අපනයන කරන උත්සාහ කරන ලංකාව අභිභවන තාමත් බෑ. තේරෙනවද? ඒවට ඉහළ ප්‍රතිරූප ඒ වගේ නෙවෙයි. එහෙනම් ඒ දෙක විතරක් නෙවෙයි සියලුම ඒවට. ලංකාවෙන් අපනයන කරන සියලුම දේවල් වලට මෙහෙම ලියන්නේ. ලාංකික අපනයන සඳහා අපනයන සඳහා විදේශ වෙළඳපොළ තුල හතර කපලා දාමු. විදේශ වෙළඳපොළ තුල ඉහළ ප්‍රතිරූප ගොඩනැගීම.
ඉහළ ප්‍රතිරූප ගොඩනැගීම. රෝම ඉලක්කම් 4. ඊළඟට දැන් ඔය ලංකාවේ ගොඩක් වෙලාවට අපනයන වෙළඳාමේ නියුක්ත වුණේ දැවැන්ත මහා පරිමාණ ව්‍යාපාර 14ක්. නමුත් ඒ තත්ත්වය වෙනස් කරගන්න අවශ්‍ය වුණ පැවති රජයන් කීපයකට. ඒ අනුව තමයි අපනයන සංවර්ධන මණ්ඩලය ලංකාවේ අපනයන වෙළඳාමට අසම සම වූ සේවාවක් සපයන අසම කියලා මම කියන්නේ අසම කියන්නේ අපනයන සංවර්ධන මණ්ඩලය. අපනයන වෙළඳාමට විශේෂිත අසම සම සේවාවක් සපයන අපනයන සංවර්ධන මණ්ඩලයට අවස්ථාව දුන්නා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටත් මේ අපනයන වෙළඳපොළ තුල පෙරලිකාර භූමිකාවක දෙන්නේ. ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරව පවා ඒ නිපදවන්න පුළුවන් ටිකක් නිපදවනවා ලෝක වෙළඳපොළ ගැළපෙන ආකාරයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ආකර්ෂණීය වෙන ආකාරයෙන් තේරෙනවද? ඒකල ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම අපනයන වෙළඳාමට ඈඳා ගන්න අරමුණක් තියෙනවා. මෙහෙම ලියා ගන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටද අපනයන වෙළඳ කටයුතු වලදී ප්‍රමාණවත් ඉඩ ප්‍රස්ථා ලබා දීම. ඒ කියන්නේ ඒගොල්ලෝ කොම් කරන්නේ. තේරුණා? උන්න වගේ මූලික අරමුණු කීපයක් එක තමයි EDB එක ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙත් කරුණු 4ට 4 වැඩි කිරීම ලකුණු භාගයේ සමානයි ලකුණු 2ක් ලැබෙනවා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2021 විභාග විමුක්ති ප්‍රශ්න ටිකක් වෙනස් ස්වරූපයෙන් වෙනස් රටාවකින් මේක දුන්නේ නේ. 49 වෙනි අභ්‍යාසය. විද්‍යුත් අලෙවිකරණයේ මගින් ව්‍යාපාරිකයාට සහ පාරිභෝගිකයාට ඇතිවිය හැකි අවස්ථාවක් හා තර්ජනයක් බැගින් ලියන්න. අපි මේක කීප අවස්ථාවකම ලිව්වා. කොහොමද? ව්‍යුහගත අභ්‍යාස කතා කර අවස්ථාව මතකනේ. ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එකටත් මේව නිතරම අහනවා. මේ ෆස්ට් පේපර් එකට අහපු පළවෙනි අවස්ථාව මම හිතන්නේ. සෙකන්ඩ් පේපර් එක අපි මේක කරානේ. විද්‍යුත් අලෙවිකරණය විද්‍යුත් වාණිජයම තමයි. කමදේ ඉතින් විද්‍යුත් වාණිජයට වඩා විද්‍යුත් අලෙවිකරණය පුළුල්. වාණිජිකව මිලදී ගැනීම හා විකිණීමත් එහා සම්බන්ධ කාර්යයන් ඉන් එහාට මෙහාට තියෙන කාර්යත් මේකට අයිති. ඒ කියන්නේ නිපදවන්න පෙර වෙළඳපොළ පර්යේෂණයක් කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණ හඳුනා ගන්නවා. ඒකට ගැලපෙන සාම්පල් හදනවා. සාම්පල් පාරිභෝගිකයන්ට දෙනවා පාවිච්චි කරන්න. ඒගොල්ලන්ගේ ප්‍රශ්න කරන තොරතුරු ගන්න ඒවත් අලෙවිකරණය. තේරෙනවද? අලෙවීම පස්සේ ප්‍රවාහණය කර දෙනවා, සවි කර දෙනවා. නොමිලේ අලුත් වැඩියා කරලා දෙනවා. ඒවත් මොනවද? මේ ඒ කියන්නේ පසු දේවල් නේ. ඒවත් අයිති. එහෙනම් ඒකයි විද්‍යුත් වාණිජයට වඩා සේවාවන් රසක් කරන නිසා විද්‍යුත් අලෙවිකරණය පුළුල්යි. එතකොට විද්‍යුත් අලෙවිකරණයේ මගින් ව්‍යාපාරිකයාට සහ පාරිභෝගිකයට ඇතිවිය හැකි අවස්ථාවක් සහ තර්ජනයක්. මෙන්න අවස්ථාව. මේ වගේ ලියුණා හිතින් පැහැදිලි නේද? ව්‍යාපාරිකයට අවස්ථාව මොකද්ද? විද්‍යුත් අලෙවිකරණ නිසා මොකද වෙන්නේ? තමන්ගේ වෙළඳපොළ ගෝලීය ලෙස ව්‍යාප්ත වෙනවා. එන එකක් තමයි වෙළඳපොළ ගෝලීය වීම. කිව්වම ඇති. ඒ කියන්නේ මුළු ලෝකෙටම ව්‍යාප්ත වීම. ලොකු වෙළඳපොළ බිහි වෙනවා. තවත් එකක් ඕනලි අපි ස්ටෑන්ඩ් බයි එකයි අහන්නේ. එකයි ඕනේ. දෙවෙනි එක විද්‍යුත් අලෙවිකරණයේ මගින් ව්‍යාපාරිකයින්ට මොකද වෙන්නේ? ව්‍යාපාරේ වහන්න ඕනේ නැහැ. දවස පුරාම වහන්න අලෙවිකරන්න පුළුවන්. වැසු වෙලාවක් නැහැ. තේරුණා? අනික ව්‍යාපාරිකයින්ට විශාල ගොඩනැගිලි පවත්වාගෙන යන්න ඕනෙත් නැහැ. තමන්ගේ නිවසේ පුංචි කාමරයක සමහරට කාර්යාලය වශයෙන් පවත්වාගෙන යනවා. ඇනවුම් බාර ගන්නවා අන්තර්ජාලය ඔස්සේ ඇනවුම අදාළ ඇනවුම් ඊට පස්සේ තමන් ගිවිසගත්ත සැපයුම් කරන්න යවනවා. සැපයුම් කරුවා ගෙනුම් කරට යවනවා. බොහොම සරල ක්‍රමයක්. තේරුණාද? එතකොට ලියන්න පුළුවන් එකට විශාල නැත්නම් පුළුල් ව්‍යාපාර ගොඩ නැගිලි අවශ්‍ය නොවීම. ඒ වයින්දි කරන්න විශාල ප්‍රාග්ධනයක් නඩත්තු කරන ප්‍රාග්ධනයක් ඕනේ. ওই වගේම තර්ජනක් තියෙනවනේ. තේරෙනවද? ව්‍යාපාරිකයින්ට මොනවද ඒක තර්ජන? ප්‍රධානම තර්ජනය තමයි තරංගය. තරංගය දැන් වෙනදා ලෝකෙට භාණ්ඩ සපයන රෝල් 2යි 3යි දැන් ගොඩක් සපයනවා.
තේරෙනවා. අනික අපි සපේන දේ ඒගොල්ලෝ දකිනවා. අන්තර්ජාලයේ ඔක්කොම තොරතුරු ගන්න පුළුවන්. ලොකු තරගයක් දෙනවා ව්‍යාපාර ලෝකේ ජය ගන්න. එහෙනම් පළවෙනි එක තමයි අධික තරඟය. අධික තරඟයක් ඇතිවීම. අධික තරඟයක් ඇතිවීම. ස්ටෑන්ඩ් බයි ලියමු දෙවෙනි එකක් නේ. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි තාක්ෂණික ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. දැන් අන්තර්ජාල පහසුකම් ගත්තම ඒකට අවශ්‍ය තව අවශේෂ මෙවලම් තියෙනවනේ ඒවා මේන්ටේන් කරන්න ඕනේ. ඒවා ගනුදෙනු වැඩි වෙනකොට කැපැසිටි එක වැඩි වෙනවා. අලුතෙන් යන්ත්‍රෝපකරණ ගන්න ඕනේ. නවීකරණය කරන්න ඕනේ. ඒ වගේ ලියන්නේ තාක්ෂණික ගැටලු. තාක්ෂණික ගැටලු මතුවීම. දැන් සාම්ප්‍රදායික අලෙවිකරණ ඒව නෑ. එහෙම ප්‍රශ්න නෑ. right. ඔය වගේ පාරිභෝගිකයන්ට තියෙනවා. අවස්ථා මොනවද? විද්‍යුත් අලෙවිකරණය විද්‍යුත් වාණිජය හා සමානයි ඉතින් මේක. විද්‍යුත් අලෙවිකරණයේදී පාරිභෝගිකට තෝරගන්න අවස්ථාව වැඩි. අවුවේ විදලා කඩ දෙක තුනක යනකොට එපා වෙනවා ජීවිතෙත් එපා වෙනවා කියලා කියනවනේ. ඉතින් තියෙන එකක් උස්සගෙන එනවා. මෙතන එහෙම නෙවෙයි. අපිට කාර්යාලයේ ඉඳන් වායු සමනය කළ කාමරයක ඉඳන් නිවසේ ඉඳගෙන අපිට පුළුවන් ඊ-shopping කරන්න. වෙලෙන්සල් 100 ගානක තොරතුරු රැස් කරන්න. වඩා හොඳම මිලදී ගැනීම. best buying ඇක්ටිවිටි එක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් එක තමයි තෝරා ගැනීමට වැඩි අවස්ථා. දෙක මොකක්ද? අතරමැදියු නෑනේ මේකේ. දැන් ඒක මේගොල්ලන්ට ලියන්න පුළුවන් ව්‍යාපාර වාසිය. ඒක කරන්නේ මතකනේ ව්‍යුහගත අභ්‍යාස ගොඩාක් කරන්නේ මේ වගේ. මේක සාමාන්‍යයෙන් ඊ-කොමර්ස්, ඊ-මාකටිං අහනවමයි. ඒක දන්නවනේ. විද්‍යුත් අලෙවිකරණය, විද්‍යුත් වාණිජය අහනවමයි. ඒතර විද්‍යුත් වාණිජය, විද්‍යුත් වෙළඳාම දෙකම එකයි. විද්‍යුත් අලෙවිකරණය ඇත්තටම මිටට පුළුල්. නමුත් දැන් මේ අවුරුදු දෙක කිනු කිය බෑ 21 පවා දැන් ඉන්න කන්ට්‍රෝලින් චීෆ් ප්‍රධාන පාලක පරීක්ෂකවරයා මේ විද්‍යුත් වාණිජය හා සලකා තමයි මේ ස්කීම් එක හදලා තියෙන්නේ. මොකද විද්‍යුත් අලෙවිකරණය පුළුල්. තේරෙනවද? කමක් නැහැ. ඒක 199ක් මහන්නේ මොකද්ද? විද්‍යුත් වාණිජය. විද්‍යුත් වෙළඳාම තමයි මහන්නේ. එතකොට අතරමැදියු නෑනේ මිල අඩුයි. එහෙනම් මේගොල්ලන්ට වාසියක්. අතරමැදියු නැති නිසා ඔවුන්ගේ විසමාචාර වලින් වෙළඳපොළ රැක ගන්න පුළුවන්. මොකද අතරමැදියු විසමාචාර කරලා බහණ්ඩේ ගුණත්වයේ බාල කරලා අපේ හිතවල දැම්මොත් මේ බහණ්ඩ දැන් බාලයි කියලා අපි ගන්නෑ නේ. ගන්නෑ කියන්නේ නිෂ්පාදකයා අමාරු. ඒ නිසා යාටත් මේකේ වාසිය තියෙනවා. එතකොට ලියන්න අඩු මිල නේ. බහණ්ඩ මිල අඩුවීම. ඒක අපිට වාසිය කියලා. අපටත් තර්ජන තියෙනවා, අවාසි තියෙනවා. තර්ජන තියෙනවා. මොකක්ද එකක්? එකක් තමයි අපිට තාක්ෂණික දැනුම අඩුයි. ඒ නිසා අපිට මේවා භාවිතයේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. පරිගණකයක් මෙහෙවන්න, ඉන්ටර්නෙට් කනෙක්ෂන් ගන්න අපිට ඒකෙන් ඔන්ලයින් ඇනුම් කරන්න දන්නේ නැහැ. ඒකත් ගැටලුවක් නේ. එතකොට තාක්ෂණික දුර්වලතා මත අපහසුතා ඇතිවීම. අපහසුතා ඇතිවීම. අනිත් එක තමයි මේකෙන් දැන් විද්‍යුත් අලෙවිකරණයේදී ගෙවීම් කරන්නේ මොකද්ද? විද්‍යුත් මුදලින්. විද්‍යුත් මුදලින් ගෙවීම් කරනකොට වියදම් වල පාලනය පවත්වා ගන්න බැරි වෙනවා. අවසානයේ මාසික ප්‍රකාශන එනකොට තේරෙන්නේ කොච්චර අපි ගෙවලද කියලා. දැන් සල්ලි වලින් ගෙවද අපිට දැනෙනවා. සල්ලි 5000 නෝට්ටු මාරු කරා දැන් 2000ක් ඉවරයි. දැන් 3000 කරනවා අපි එහෙනම් ඊළඟ 2000 අපි කන්ට්‍රෝල් කරගන්නවා. මේක එක නෑ. තේරුණාද? විද්‍යුත් මුදලින් ගෙවීමේදී වියදම් වල පාලනය ගිලිහි යාම. ඔන්න වගේ තියෙනවා දෙපැත්තරම. ඒතර මේකට ලකුණු දෙකක් ලැබෙන්නේ කොහොමද? මෙතනට අවස්ථාවකට එකයි අවස්ථා මෙහෙම ගත්තොත් අවස්ථා ව්‍යාපාරිකයට පාරිභෝගික එක බැගින්න ලකුණු භාග බැගින්න එකයි. තර්ජන ව්‍යාපාරිකයට පාරිභෝගිකයට එක බැගින් ලියුවම ලකුණු එකයි. එහෙම නැත්නම් මේ පැත්තෙන් හිතුවොත් මේ ව්‍යාපාරිකයක පැත්තට එකක් තේරෙනවා. එහෙනම් මෙතනට ලකුණු
මෙතන භාගය වැඩි කිරීම දෙක සමාන ලකුණු 1යි. මෙතනටත් එමමයි භාගය වැඩි කිරීම දෙක සමාන ලකුණු 1මයි. ලකුණු 1යි. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආදර්ශ ප්‍රශ්න කීපයක්. දැන් කෙටි ප්‍රශ්න අහනවා අඩු අර MCQ සහ හිස්තෙන්තරම් අහන්නේ නමුත් අහනවා. ආදර්ශ ප්‍රශ්න කීපුත් බලමු. ආනයනකරුවෙකු තමන්ට ලද භාණ්ඩ තුක නිදහස් කර ගැනීම සඳහා රේගුට බාර දී යුතු ප්‍රධාන ලියවිලි හතරක් තියෙනවානේ. හොඳ ප්‍රශ්නයක් මේක. ආනයනකරුවෙක් වශයෙන් ඔබ භාණ්ඩ තුකක් ආනයනය කරා. දැන් භාණ්ඩ ඇවිල්ලා තියෙන ලංකාවට රේගුවෙන් නිදහස් කරගන්න. නිදහස් කරගන්න රේගුට බාර දෙනු ලේඛන හතරක්. එකක් මොකද්ද? ප්‍රධානම එක තමයි ආනයන සටහන් කරේ. මතකයි? ආනයන සටහන් කරය. The import bill of entry. ඒ කියන්නේ තමන් ආනයනය කළ භාණ්ඩවල විස්තර ඇතුළත් කරලා අප්‍රේගුවෙන් අප අතටපත් කරන විශේෂ ආකෘති පත්‍රයක් පුරවලා බාර දෙන්න. තේරෙනවද? අනිත් එක මේ ආපු භාණ්ඩවල අයිතිය තහවුරු කරන්න විදේශ රටින් විදේශ අපනයනකරුගෙන් ලැබිච්ච ලියවිලි කියන්නේ බැංකුව හරහා ලැබිච්ච ලියවිලි ඉදිරිපත් කරන්න ඕන. මොනවද? නව්බාර පත. තව අපනයනකරු අපනයනය කළ භාණ්ඩ වර්ග ප්‍රමාණය මිල වටිනාකම දාලා මොකද? ඉන්වොයිසිය. ඉන්වොයිසිය. තව අපනයනකරු භාණ්ඩවදී භාණ්ඩ රක්ෂණය කරලා ඉවරනේ. එහෙනම් රක්ෂණ සහතිකය. රක්ෂණ සහතිකය. ඉතරයි. ඔන්නෝය හතරම බාර දෙන. ඒතර මේකත් භාගය වැඩි කිරීම 4 සමානයි ලකුණු 2ක් ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. පහත දැක්වෙන කාර්යයන් ඉටු කරන බලාධිකාර නම් කරන්න. මේ බලාධිකාර සියල්ලම අපි කතා කරා. තියරි පාර්ට් එකේ මතකනේ. අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළඳ සල්පිල් වලට තේරීම. දැන් අපි භාණ්ඩ අපනයනය කරන අපනයනකරු වුණාට අපි හැමෝටම එක එක රටවල පැවැත්වෙන ජාත්‍යන්තර සල්පිල් වලට ගිහිල්ලා ස්ටෝල් එකක් කරන් භාණ්ඩ ප්‍රදර්ශනය කරලා තොරතුරු සපයලා ඇනවුම් බාර ගන්න හැකියාවක් නැහැ. මොකද බාල භාණ්ඩ විදේශ වෙළඳපොළට නොගැලපෙන තත්ත්වයේ විදේශ වෙළඳපොළට නොගැලපෙන තත්ත්වයේ ප්‍රමිතීන් යටතේ නැත්නම් අඩු ප්‍රමිතීන් සහිත භාණ්ඩ සෞඛ්‍ය ආරක්ෂිත නැති භාණ්ඩ ගෙන ගියොත් මේවා රිජෙක්ට් වෙනවා. එතකොට ලංකාවේ භාණ්ඩ හොඳ නැහැ කියලා මතයක් යනවා. ලංකාවේ සමස්ත අපනයන වෙළඳාම මොකද එන්නේ? වයිප් අවුට් වෙලා යන්න පුළුවන්. අතු ගාවිලා යන්න පුළුවන්. ඒ නිසා තෝරනවා. ඇප්ලිකේෂන් කෝල් කරලා නීති අරගෙන ඒ නීති පරීක්ෂා කරනවා. ඕන තත්ත්ව පාලන ක්‍රමය කියලා බලනවා. ෆැක්ටරි කම්මල් පිරියත ගිහලා චෙක් කරනවා. චෙක් කරලා බලනවා රයිට් මේකේ ක්වොලිටි හොඳ. මේ ක්වොලිටි දිගටම පවත්වන්න පුළුවන්. නම් අන්න ඒගොල්ලන්ගේ තමයි යවන්නේ. කවුද සිලෙක්ට් කරන්නේ? වාණිජ්‍ය දෙපාර්තමේන්තුව. මතකනේ? වාණිජ්‍ය දෙපාර්තමේන්තුව. වාණිජ්‍ය දෙපාර්තමේන්තුව. දෙවෙනි එක. අපනයනකරුවන්ට අපනයන බලපත්‍ර ප්‍රදානය. දැන් ඇතැම් භාණ්ඩ අපනයන දරුවනේ සීමා කරලා තියෙන රජයන් මගින්. ලංකාවෙත් එහෙමයි. සීමා කළ අපනයන ද්‍රව්‍යයක් නම් විශේෂ බලාධිකාරයකින් ලයිසන් එක බලපත්‍රය ගන්න ඕනේ. නැත්නම් රේගුවෙනව නවගත කරන්නේ නැහැ. ඒ වගේමයි ආනයන. සීමා කරපු ආනයන වර්ගයක් නම් ආනයන ලයිසන් එකට ආනයන බලපත්‍රයක් ගන්න ඕනේ. ඒක ලැබෙනකන් අපේ භාණ්ඩ ඩිස් කරන්නේ. ඒ දෙකම දෙන්නේ එකම බලාධිකාරය කියලා අපි ඉගෙන ගත්තා. මොකද්ද? ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එක. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව. තුන්වෙනි එක. ලංකා රජය වෙනුවෙන් ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් අත්සන් කිරීම. ලංකාවේ රජය වෙනුවෙන් අපිත් එක එක අන්තර්ජාතික වෙළඳ කිවිසුම් අත්සන් කරනවා. ඉන්දු ලංකා නිදහස් වෙළඳ කිවිසුම. ඉන්දු ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්. එවැනි කිවිසුමක්. ඒ කිවිසුම අත්සන් කිරීම රජය වෙනුවෙන් කරන්නේ කවුද? එකම එක ආයතනය මොකද්ද? වාණිජ්‍ය දෙපාර්තමේන්තුව. කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකයි. වාණිජ්‍ය දෙපාර්තමේන්තුව. ඒක මතක තියාගන්න ටුට්ටක්. වාණිජ්‍ය දෙපාර්තමේන්තුව.
හතරවෙනි එක. අපනයන කරුවන්ට පවතින බාධා ඉවත් කිරීමට කටයුතු කරන ආයතනය. අපනකරුවන්ට බාධා තියෙනවා. බැංකු ණය ගන්න ගියාම ණය ප්‍රමාද වෙනවා. හරිද? යම්කිසි විශේෂ බලාධිකාරකින් බලපත්‍රයක් ගන්න ඕන. අපි හිතමු දැන් ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් කියලා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ නේසදා පර්මිට් එක බලපත්‍රයක් ගන්නවා. ඒව ගන්න ගියාම හරි කොන්දේසි පමා කරනවා. හිතාමතාම නිලධාරීන් රාජකාරීන් පැහැර හරිනවා. මෙන්න මේ බාධක අපි පැමිණිලි වශයෙන් ගෙනිච්චම මේ ආයතනයේ අදාළ ඒව නිර්වුල් කිරීමේ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න. මොකද අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රධාන මේක. අපනයන සංවර්ධන මණ්ඩලය. පැහැදිලි මේකෙත් ලකුණු දෙකක් ලැබෙනවා භාග වැඩි කිරීම 4ට. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. විදේශ වෙළඳාමේදී මිල කිව්මක් තුල දැක්වෙන පහත් සඳහන් මිල සංකේතවල අදහස පැහැදිලි කරන්න. මේ වගේම අපි කතා කරා මතක විභාග ප්‍රශ්නයක්. මිල එක්කෝ මිල කිව්මක් තුල. එහෙම නැත්නම් ඉන්වොයිස් එකක් තුලත් හරි. ඉන්වොයිස් එකක් තුල දෙකම හරි. ඉන්වොයිස් තුල මේකත් හරි. CIF මොකද්ද? මම ඕක උගන්වද්දි තීරි පාඩමේදී කිව්වා ව්‍යුහගත අභ්‍යාස කරද්දී කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන අපනයන දත්ත මිල කරන්න පදනම් කරගන්න සංකේතය මේ CIF මිල. cost insurance and freight. ඒ කියන්නේ බහණ්ඩේ මිලට බහණ්ඩ පිරිවැයට ඉන්ෂුරන්ස් රක්ෂණ ගාස්තු හා ගැල් කුලි නේ කුලෙත් ඇතුළත් නේ. අපි ලියන්නේ එක පිරිවැය රක්ෂණ ගාස්තු හා ගැල්කුලි නැවකුලි කියන එකමයි. නැවකුලිය කියන පරණ නම තමයි ගැල්කුලි. තාම යන්නේ ඒක තමයි ව්‍යවහාරය. ගැල්කුලි. ඇතුළත් මිල කියන එක. ඇතුළත් මිල. රෙන්ඩු කියන්නේ මොකක්ද? රෙන්ඩු. අපි කිව්වා රෙන්ඩු. ඒ වගේම රෙන්ඩු ෆ්‍රී. රෙන්ඩු ෆ්‍රී. කො රෙන්ඩු නැත්තම් ෆ්‍රී. ෆ්‍රී කියන්නේ මොකද්ද? නිදහස් කියන එක. මොකද්ද ෆ්‍රී කියන්නේ? නිදහස් කියන එක. මේකේ තේරුම ආනයනකරුගේ රටේ ගබඩාව දක්වාම බහණ්ඩ ගෙනීමට අදාළ ගාස්තු සියල්ල අපනයනකරු දරලා තියෙනවා. දරලා නිකන් ඉන්නේ නැහැ. ඒක මිලට එකතු කරලා තියෙනවා. එහෙනම් මේ මිල ටිකක් ඉහළ මිලක්. ඉහළ ගියේ මොකද? ආනයනකරුගේ ගබඩාව තියෙන හෝමාගම නම් හෝමාගම කර්මාන්තශාලාවටම ගෙනීම දක්වා ගාස්තු එක්ස්පෝර්ට් දරලා තියෙනවා. කොහොමද? අපෙන් අහලා. අපෙන් ගන්න ඔය විස්තර. අපි කියනවා මෙන්න මේ ගෙවීම් මේ ව්‍යාපාරවලට කරන්න මෙන්න account number කියලා කරනවා. ඒතර එකම දේ ෆ්‍රී නෑ මේක. රෙන්ඩු කියන එක අපිට ඒක අර තැන් වලට මෙහි ඉඳන් ගෙවන්න තියෙන මහන්සිය නැති වෙනවා. කෙලිම ඉන්වොයිස් මුදල ගෙවුවම එක්කම අපි බරගත්තා වෙනවා. තේරුණාද? එහෙනම් ආනයනකරුගේ ගබඩාව තෙක් ගාස්තු සහිත කුමෙතන කෙටි ගාස්තු සහිත මිල. FOB කල්ලුත් කතා කරා. නැවිස කියන එක නැවතෙක් වියදම් සහිත. නැත්නම් ෆ්‍රී ඔන් බෝඩ් කියන එක. නැවට පැටවීම තෙක් නොමිලේ කියන එක නේ. එහෙනම් අපි කෙටියෙන් ලියමු නැවතෙක් වියදම් සහිත මිල. නැවතෙක් වියදම් සහිත මිල. අනික එක්ෂිප් කියන්නේ මොකද්ද? විදේශ රටේ ඉන්න අපනයනකරුගේ කම්හලෙන් නිකුත් කරන මිල එක්ෂිප් කියන්නේ. හරිද? හරිනේ? නෑ. ඒ මොකද්ද? ඒ එක්ස් වර්ක්. මම මේක මේ වැරද්දලම කිව්වේ ඒකයි ළමයි හරියට වරද්ද ගන්නවා. මේක කීපසරයක් විභාගයට හැව්වොත් මම හිතන්නේ ටෙස්ට් පේපර් වලදී පේපර් 25ක 30ක දෙනවා ඒත් වරද්දනවා. පටල කරපු එක්ෂිප් එක්ස් වර්ක් දෙකක්. එක්ස් වර්ක් මෙහෙම මතක තියාගන්න. එක්ස් වර්ක් කියන්නේ මොකද්ද? වර්ක් කියන්නේ නිකන් වැඩ කරනවා කියන එකනේ. එහෙනම් වැඩබිම කියලා මතක තියාගන්න පුළුවන් එක්ස් වර්ක් නේ. එහෙනම් වැඩබිමෙන් මිල, කම්හලෙන් මිල. වර්ක් කියන්නේ වැඩ කරනවා කියලා මතක තියාගන්නකෝ. ඒතර ඔක නෙවට පැටලෙන්නේ නැහැ. හරිද?
මේ ෂිප්නේ නැවනේ එක් ෂිප්නේ වැඩ කරන වැඩ භූමියක් නෙවෙයි කම්මලක් ගන්න නෙවෙයි අරක කම්මලෙන් මිල අපනයන කරුගේ රටේ කම්මලෙන් නිකුත් කරන මිල තේරෙනවද මේ මොකක්ද එක් ෂිප් කියන්නේ එක් ෂිප් කියන්නේ ආනයන කරුගේ රටේ ඇතුල් වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලු ගාස්තු මේ වන විට අපනයන කරු දරලා මිලට ඇතුළත් බව තේරෙනවද අපේ රටේ ඉනහාබරක දක්වාම ගෙනීම දක්වා එතකොට එයාගේ රටේ මොනවද මහා මාර්ග ප්‍රවාහන ගාස්තු දුම්රිය ගාස්තු තීරු ගාස්තු නැව්ගත කිරීම නැත්නම් පැටවීමේ ගාස්තු වරාය ගාස්තු ගුදම් ගාස්තු ඒ වගේම නැව් කුලිය නැව් ගාස්තුව ගෙවලා මදිවට අපේ රටේ අවුට් හාබර් එකේ නතර කරපු නැව ඉන හාබරට ගන්නෙත් අපේ නිලධාරීන් ගිහිල්ලා කියලා මම දවසක් විස්තර කරා මතක ඇති. ඒවටත් අපි ගාස්තු අය කරනවා. ඒ සියල්ල එයා දරලා තමයි මේ මිල තියෙන කියන එක මේකේ අදහස. තේරුණාද? එමුනම් ලියන්න පුළුවන් මේක ආනයන කරුගේ රටේ ඇතුල් වරාය තෙක් ගාස්තු මිලට ඇතුළත් බව මේකෙත් එනම් කරුණු 7ට ලකුණු 2ක් ලැබෙනවා භාගයේ වැඩි කිරීම 4 සමානයි ලකුණු 2යි පැහැදිලිනේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ප්‍රතිනැව්ගත කරන රීෂිප්මන්ට් සහ ප්‍රති අපනයන වෙළඳාම අතර පවතින වෙනස දෙකම නිකන් ප්‍රති වගේනේ අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ මෙතෙක් අහලා නැහැ ප්‍රතිනැව්ගත කරන රීෂිප්මන්ට් නැත්නම් ප්‍රති අපනයන වෙළඳාම రీ එක්ස්පෝර්ට් ප්‍රතිනැව්ගත කරන කියන්නේ මොකද්ද එක් නැවකින් තවත් නැවකට භාණ්ඩ පැටවීම නැත්නම් විශාල යාත්‍රාවලට ඇතුල් වරායට එන්න බැරි නිසා කුඩා යාත්‍රාවලින් භාණ්ඩ රැගෙන ගිහිල්ලා කියන්නේ පිටත වරායේ නවත ඇති නැවට පැටවනවා. එහෙම නැත්නම් ආනයනය කළ එකක් නම් ඒ නැවින් කුඩා යාත්‍රාවට අරගෙන වරායට ගෙන දෙනවා. ඔක තමයි ප්‍රතිනැව්ගත කරන කියන්නේ. ප්‍රති අපනයන දන්නවනේ. විදේශයන්ගෙන් ද්‍රව්‍ය ගෙන්වලා වරායෙන් පිටතට අරගෙන කම්මල් තුලදී සකස් කර හෝ නොකර අපනයන කිරීම. ඒක තමයි ප්‍රති අපනයන කියන්නේ. අදහස් දෙක ලියුණා ඇති. අපි උන මෙතන ලියමු ප්‍රති නැව්ගත කරණය. ඔය ඉලක්ක ගහලා අපි ලියනවා විශාල නෞකා වෙත කුඩා යාත්‍රා මගින් භාණ්ඩ රැගෙන ගොස් නැවට පැටවීම. අනිත් එක තමයි ප්‍රති අපනයන. ඒ කියන්නේ ආනයනික ද්‍රව්‍ය වරායෙන් පිටත කම්හල් තුලදී නැවත සකස් කර හෝ නොකර දෙකම වෙන්න පුළුවන්. කරෝ නොකර නැවත අපනයනය කිරීමයි. උන්වය සංකල්ප දෙක වගේ අර්ථකථනය කරුත් පැහැදිලිවම ලකුණු 1 වැඩි කිරීම 2 සමානයි ලකුණු 2ක් ලැබෙනවා. පැහැදිලිනේ? ඔව්. එතකොට දරුවනේ අපි අද මේ පාඩම් පරිච්ඡේදයෙන් හොඳ
වැඩක් කළා. ඒ කියන්නේ 11 වන ඒකකයේ විදේශ වෙළඳාම කියන සුවිශේෂී පාඩම් සම්බන්ධයෙන් වාස්තික පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සැපීම් වර්ගයේ ප්‍රශ්නයට තියර කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අපි විභාග ප්‍රශ්න සියල්ලම කතා කරා 2020 සිට 21 දක්වා. ඒ විවිධ ස්වරූපයන් එන රටාවන් ලකුණු ලැබෙන විදිහ අපි විස්තර කළා. ඊටත් අමතරව මම විසින් 22 සහ 2023 විභාගවලට අනුමාන කරලා හදපු අනුරූපනත ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. මම හිතන්නේ දැන් සමස්තයක් වශයෙන් විදේශ වෙළඳාම පාඩමට අදාළ අපි ව්‍යුහගත වෙන්ම වාස්තවික කියන වර්ග දෙක මෙතන දෙවෙනි ප්‍රශ්න පත්‍රය සහ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ සියලුම විභාග ප්‍රශ්න අවුරුදු 21ක නැත්නම් අවුරුදු 22ක සාකච්ඡා කරා. පිළිතුරු පත් සමීක්ෂණයේදී අපේක්ෂා කරන පිළිතුරු සහ ලකුණු ලබා දෙන ආකාරය ගැන අපි හොඳ මඟ පෙන්වීමක් නැත්නම් ඉඟියක් දුන්නා. ඊට අමතරව ව්‍යුහගත වාස්තවික දෙකේදීම 2022 සහ 23 විභාග අපේක්ෂා කරලා ආදර්ශ ප්‍රශ්න කීපයක් අපි ඉතා පුළුල් සාකච්ඡා කරා. මේ හැම දෙයකින්ම ඔබට ඔබේ පිළිතුරු ලිවීමට තිබුණු හිරවුණු මානසිකත්වය මම හිතන අපි දැන් ලිහලා දැම්මා. දැන් ඔබ විවෘත වුණා. ඔබ දැන් සැහැල්ලු වුණා. ඔබට මේ පාඩම් පරිච්ඡේද නැවත එකවරක් හරි පරිශීලනය කරලා යන්න. ඔබ පාසල් නොගියත් උපකාරක පන්ති සේවය නොලැබුවත් ඔබට අනිවාර්යයෙන් 100%ක්ම වැඩිම ලකුණු සහිත එකක් ගන්න පුළුවන්කම ලැබෙනවා. විදේශ වෙළඳාම් පාඩම සම්බන්ධයෙන් දැන් ලිවීමේ තාක්ෂණය ඔබ දැනගෙන ඉවරයි. විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ලිවීමේ තාක්ෂණය ඇතුළු ඔබ දැන් ඉන්නේ ඉහළම ස්ථානයක. දැන් ඔබ ලිවීමේ තාක්ෂණයේ ප්‍රමුඛයෝ. බය නැතුව ගිහින් විභාගයට සැහැල්ලුවෙන් පීඩනයක් නැතුව ලියන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරන්න බලනවා තවත් මෙහා සමාන අභ්‍යාස ගන්නවා.